සත්‍යයටෙහි සත්‍යය හෝරාව. අයිබන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම මේ ඔබ එක්වන්නේ නින්නාද සජීවී සංවාදය සමගයි රංගිර ශ්‍රී ලංකා රූපවාහිනී සති අග දේශපාලන කතාබහ. අපගේ මූලික අරමුණ වන්නේ ජනතාවට නව දේශපාලන කියවීමක් අත්පත් කර දීම සහ රට දියුණු කරන, රට වෙනස් කරන, රට හදන සංවාදය තව දුරටත් ජනතාව තුල දියුණු කිරීම. අපගේ සංවාදයේ දියුණුව තමයි අපගේ ක්‍රියාකාරීත්වයේ දියුණුව බවට පත් වෙන නිසා වැඩුණු පරිණත වෙච්ච දේශපාලන කියවීමක් ඔබ අතට පත් කිරීම අපේ මූලික බලාපොරොත්තුව. ඒත් එකම නින්නත් වැඩසටහනට විවිධ ප්‍රතිචාර ලැබෙනවා. වැඩසටහනට ඔබ ඇතම් සාධනීය වගේම නිෂේධනීය අදහස් අපට එවනවා. අපි සියල්ල මධ්‍යස්තව දරාගෙන රට යන්න ඕන අත රට හරවන්න ඕන තැන පිළිබඳව අපි නිරන්තර කතාබහක ඉන්නවා. හැබැයි ඔබ දන්නවා මේ පසුගිය කාලේ කොරෝනා වසංගතයත් එක්කම ලෝකයේම රටම ගිලන් වූ වෙලාවක් තමයි අපිට ලැබුණේ. මේ ඔබට දුන්නු විවේකය අපි ඔබට යෝජනා කළා. ඒ ශාරීරික විවේකයක් පමණක් නෙවෙයි, ඔබේ මනස අභ්‍යාස කරන්න, ඔබ හිතන්න, ඔබේ චින්තනය දියුණු කරන්න, ඔබේ හිතේම අලුත් කරගන්න. එතකොට තමයි අපිට රට වෙනස් කරගන්නට පුළුවන් වෙන්නේ. අපි නිතරම කිව්වේ අත හේදුවට ප්‍රමාණවත් නෑ මේ රට ඉස්සරහට ගෙනියන්න. අපේ ආධ්‍යාත්මයේ මනස පිළිබඳව තවත් අලුත් දේවල් එහි තියෙන විස බීජ ටික ඉවත් කර ගැනීමට අපට අවශ්‍ය වෙනවා. හැබැයි කෙසේ වී නමුත් දේශපාලනිකව ආර්ථිකව රට පත්වෙන තත්ත්වය පිළිබඳව අපිට නොසලකා හරින්න බෑ. ඒ නිසා තමයි අපේ සංවාදය කොරෝනා කතාබහෙන් එහාට අපි ගෙනියන්න උත්සාහ කරේ රට මැද ඉඳගෙන. මේ නිසාම රටට බලපාන, රටේ ජනතාවට බලපාන විවිධ ප්‍රශ්න අපේ නැවත සංවාදයට ගන්න හිතුව කල්පනා කරා. ඔබට ගිය සංවාදයේ අග අපි පොරොන්දු වුණා බත් කන මිනිසුන්ගේ කතාව ඉවර කරන්නට බෑ දෙහෝරාවකින් කියලා. අපට මතක ඇති. ඒ පොරොන්දුවත් එක්කම අපට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්කම අපි දිගින් දිගටම මේ කතාවේ සත්‍ය හොයාගෙන, මේ කතාවේ ගැඹුර හොයාගෙන යන්න උත්සාහ කරා නින්නාද නිෂ්පාදක කණ්ඩායම. අපි මේ සම්බන්ධ විවිධ පාර්ශව සමග කතා බහ කළා. ඒ නිසා අපි හිතුවා අද දවසේ මේ මාතෘකාව බවට පත් කරගන්න සහල් මාෆියාවක් තිබේද, එහි සත්‍ය කුමක්ද කියන කාරණය. බොහොම අමාරුවෙන් මේ සහල් කතාවේ ප්‍රධාන පුරුක් කීපයක් අපිට අල්ලගන්න හැකියාව ලැබුණ. අපි ආරාධනා කළා. නමුත් ආරාධනාව ප්‍රතික්ෂේපත් කරා. නමුත් අවසානයේ අපි කොහොම හරි මේ රට මැදට අපේ ආරාධිත අසුනට ඒ අයව කැඳව ගන්න අපිට හැකියාව ලැබුණා. ඔබ දැන් බලනවා කවුද මේ කියලා අපි කැමතියි හඳුනා ගන්න. අද දවසේ සහල් මාෆියාවක් තිබේද, සත්‍ය කතාව කුමක්ද කියන කාරණේ කතා බහ කරන්න අපි වෙනදා වෙන ආරාධනා කරා. ඒ දේශපාලනික හරය, එහි අර්ථය මතු කර ගැනීම සඳහා දේශිතයිශී ජාතික ව්‍යාපාරී ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාට බොහොම ආදරෙන් පිළිගන්නවා. අයිබෝන් කියලා. ඒත් එක්කම අපි ආරාධනා කරා මේ සහල් කතාවේ ආందోලනාත්මක කතාබහකට ගොදුරු වෙච්ච, මුල් වෙච්ච චරිතයක් පසුගිය සතිය තුළ, පසුගිය කාලය තුලත් එතුමන් විවිධ මාතෘකා ඔස්සේ, විවිධ කතාබහ ඔස්සේ මේ සංවාද කරලියේ හිටියා. එතුමන් අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩග්ලස් සිරිසේන මහත්මයා බොහොම ආදරෙන් පිළිගන්නවා. අයිබෝන් කියලා. අපි කැමති සංවාදයේ ආරම්භය වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාට යොමු කරන්නට. විශේෂයෙන්ම කතාබහක් තිබුණා මේ සහල් මාෆියාව පිළිබඳව. පහුගිය කාලේ, පහුගිය දින කිහිපය තුළ මේ කතාබහ මාධ්‍ය තුළ වැඩියෙන් ඉස්මතු වුණා. ජනතා ඒ නිසාම මාධ්‍ය සියලු දේවල් සංරචනය කරන නිසාම ජනතාව මේ පිළිබඳව කතාබහ කරන්න පෙළඹුණා. එහි විවේචන තිබුණා. අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචන, විවිධ සටන් පාඨ පවා මේ ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. වෛද්‍යතුමනි වසන්ත බණ්ඩාර මහත්මයාට දැන් මේ කතාව සහල් මාෆියාවක් තිබේද? ඇත්තටම මෙහි ඇත්ත කතාව මොකක්ද කියලා අපි මුලින්ම ප්‍රවිෂ්ටයක් ගත්තොත් මොකක්ද මේ පහුගිය කාලේ ඇතිවෙච්ච මේ කතාබහේ හරය නැත්නම් පදනම? ඇත්ත වශයෙන්ම පළමුවෙන්ම මේ අවස්ථාවේදී අපි ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපතිතුමාට. මේ පසුගිය සති දෙකක කාලය තුළ අප්‍රේල් 20 වෙනිදා ආරම්භ වෙච්ච මේ ආందోලනාත්මක සංසිද්ධීන් අවසන් කරලා මේ ඇතිවෙච්ච ප්‍රශ්නයට විසඳුමක් දීම සම්බන්ධයි.
ඒ වගේම ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය මේ පහුගිය සති දෙක තුන තුලදීම ඊටාම සාධාරණ විදිහට මධ්‍යස්ථ විදිහට විවිධ පැතිකඩ වලින් සංවාදයට ලක් කරන්න මැදිහත් වීම සම්බන්ධ. ඒ අතර අද විශේෂයෙන්ම මේ ඩඩ්ලි සීසන් මැතිතුමා අද එන්න අකමැති වෙනවා කියලා ඔබතුමා කිව්වා. මේක තවදුරටත් කතා කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් එතුමා කෙසේ හෝ සහභාගී වීමත් ලොකු දෙයක්. දැන් අපෙන් සමහර අය ප්‍රශ්න කරනවා අපි පොත්පත් වලට ලිපි ලියනකොට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කතා කරනකොට දැන් මොකද මේ ජාතික ව්‍යාපාරය මේ ඩඩ්ලි සිරිසේන මහත්මයා වැනි ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී සිටින්න කියලා. ඇත්තරම අපි මොබියෝ ලංකා පදනම හදන්නෙම දේශීය ව්‍යාපාරිකයන් රැකගන්න ශක්තිමත් කරන්න දේශීය නිෂ්පාදන මිලදී ගන්න මහජනයා පොළඹවන්න දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරන්න මහජනයා පොළඹවන අරමුණේ. ඉතින් අපි ඔවුන්ට දුන්න උත්තරය තමයි අපි ඩඩ්ලි සිරිසේන මහත්මයා එහෙම නැත්නම් ඩඩ්ලි සිරිසේන කියන පුද්ගලයා රකින්න හරි ඔහු වෙනුවෙන් පෙනී හිටින්න නෙවෙයි මේ අපි කතා කරන්නේ. ඒ ඩඩ්ලි සිරිසේන මහත්මයා ප්‍රමුඛ මේ සහල් කර්මාන්තයේ ඉදිලා ඉන්න කර්මාන්තකරුවන්ගේ භූමිකාව ආරක්ෂා කරන්න. මේ කර්මාන්තය ආරක්ෂා කරන්න. මේ කර්මාන්තය වටන්න වීගොවිතන විනාශ කරන්න දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ කුමන්ත්‍රණයක් තියෙනවා. ඒක කුමන්ත්‍රණයක් බව පෙනෙන්නේ නැහැ. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ විශේෂයෙන්ම කුසකර්ම අංශවල මේ පර්යේෂණ ආයතන බිඳවැටීමේ ඉඳලා කුසකර්ම ව්‍යාප්ති සේවයේ බිඳවැටීම බීජ ගොවිපළවල් බිඳවට්ටලා පුද්ගලික අංශයට විකුණලා දාලා මේක අවුරුදු 20ක් 30ක් තිස්සේ දිගින් දිගටම ආපු ක්‍රියාවලියක්. ඒ සැපයුම් පැත්තේ වී වගාව අධෛර්යමත් කරන්න දැනුත් මේ වෙනකොටත් යම් වාරි ව්‍යාපෘතිවල යලකන්නේ වතුර දෙන්න බෑ කියලා ගොවියත් එක්ක රණ්ඩුවක් තියෙනවා. යම් නිලධාරීන් මැදිහත් වීමෙන් වී වගාව අධෛර්යමත් කරන්න කුෂිකර්ම දෙපාර්තමේන්තුව පෞගේ කාලේ 2016-17 වගේ කාලේ තමන්ගේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කළා යල්කන්නේ වී වගාව අධෛර්යමත් කරන්න ඕන කියලා. එතකොට එහෙම ක්‍රියාවලියක් ඇතුළේ තමයි මේ මිලපාලන කතන්දරේ එන්නේ. මීට පෙර ඔහොම මිලපාලනයක් ආපුවම රටේ ලොකු ආందోලනයක් ඇති වුණේ නැහැ. බොහොම සරල විවේචනයක් ආවා. බොහෝ විට මිලපාලනය හොඳයි. එතකොට වැඩි මිලට මේ විකුණන්න බෑ සහල් කියන මතය තමයි ආවේ. නමුත් මෙවර විශාල ආందోලනයක් ඇති වුණා. ඒ ආందోලනය ඇති වෙන්නත් ප්‍රධාන වශයෙන් බලපෑවා මේක මේ සහල් කර්මාන්තයේ ගෙල සිර කරන යම්කිසි කුමන්ත්‍රණයක්ද කියන එක. යම් කිසි නිලධාරීන් පිරිසක් හරි මේ රටේ පාම්පිටි මාෆියාව තිරිඟුපිටි මාෆියාව විවිධ මාධ්‍ය ආයතන විවිධ රාජ්‍ය ආයතන වලට රිංගලා තිනවා. ඔවුන් සහල් කර්මාන්තයයි වී වගාවයි විනාශ කරන්න දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආපු ක්‍රියාවලිය එක්තරා උච්චතම අවස්ථාවක් ලෙස අපි මේක දැක්කා. ඒ නිසා තමයි අපි මේකේ දැඩි ලෙස මැදිහත් වුණේ මතයක් හදන්න මේ සම්බන්ධයෙන් කතා කරන්න අපි පෙළඹුණේ මේකේ අනතුරු අපි දැක්කා. මොකද මේක එක්තරා විදිහක මේ කර්මාන්තයේ ගෙල සිර කිරීමක්. කර්මාන්තයේ ගෙල උඩින් සිර කරාම ඒ පීඩනයේ පහළට ගොවියා දක්වා යනවා. ඒතර රුපියල් 85ට කැකුළු සහල් මිල කරාම කිසි දවසක ගොවියට රුපියල් 50 ගෙවන්න බෑ. ඒ මිලට සහල් දෙන්න බෑ. සහල් වලට පවණක් රුපියල් 80ක් යනවා වී වලට පමණක්. එතකොට මේ කර්මාන්තයේ පවතින්න බෑ. එතකොට එතනින් උඩින් ගෙල හිර කරලා හුස්ම හිර කරලා නවතින්න නැතුව යම් නිලධාරීන් මේ කර්මාන්තයේ කුඩා මෝල් හිමියන්ට නඩු දාන්න සමහර මෝල් වලට කඩා පැනලා ඒ මෝල් පිළිබඳව මහජන අප්‍රසාදයක් ඇති කරන්න ඔවුන් කෙරෙහි මහජනයාගේ වෛරයක් ඇති කරන්න බොහොම සූක්ෂම ක්‍රියාවලියක් දියත් වුණා. ඒ නිසා අපි පැහැදිලිව කියා සිටියා මෙතුමා ඒ මතය පිළිගන්නවද නැද්ද අපි දන්නේ නැහැ. ඒක මෙතුමාගේ පුද්ගලික කාරණයක්. නමුත් අපි ජාතික වාදී පිළ හැටියට අපි මේක ඇතුලේ කුමන්ත්‍රණයක් දකිනවා. මේක යම් පිරිසක් දැන් ජනාධිපතිතුමා මේ ප්‍රශ්නේ විසඳුවා. නිසා ඒක දැන් ඒක අවසන්. නමුත් මේකේ පසුබිම් කතන්දරේ මහජනයා දැනගන්න ඕන. ඒ කියන්නේ මේ විසඳුම ඇතුලේ එක්තරා විදියකට මහජනයාට අගෞරව කිරීමක් තියෙනවා. දැන් මේ රුපියල් 2ක් මිල යහමයා කරලා දැන් උදාහරණයක් රුපියල් 2ක් මිල අඩු කිරීම කියන එක රුපියල් 30ක් දීලා බුලත් පිටක් කන රුපියල් 60ක් දීලා දුම් වැටියක් පානය කරන මිනිහෙකුට මේ එක වේලයකට 725ක් අඩු කරන්න මහජනයා මරාගත්තේ නැහැ. ඒ මිල ගෙව්වම තමයි ගොවියාට රුපියල් 50 ගෙවන්න පුළුවන් වෙන්නේ උසස් මට්ටමේ සහල් වෙළඳපොළට දාන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මෙන්න මේ ආකාරයට මේ මිල මෙවර මේ මිල සූත්‍රයේ නිර්ණය කිරීමේදී යම් කිසි මේ කර්මාන්තය බිඳවට්ටන වීගොවිතනට ප්‍රහාරයක් එල්ල කරන ක්‍රියාවලියක් සිදු වුණා. අවසානයේ ඒක පරාජය කරන ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් දැන් මේ ප්‍රශ්නේ ඉවරයි.
එසේ වුවත් සමාජය මේ ප්‍රශ්නය මුල් කරගෙන මේ ආහාර සුරක්ෂිත්තාවේ වැදගත්කම සහල් කර්මාන්තය ඒ වෙළඳපොළ ව්‍යූහයේ තියෙන තත්ත්වය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න ඕන. මහා මෝල් හිමියන්ගේ භූමිකාව මොකද්ද? කුඩා මෝල් හිමියන්ගේ භූමිකාව මොකද්ද? රජයේ භූමිකාව මොකද්ද? සහල් හෙගියක් නැති වෙන්න ආරක්ෂණතක පවත්වාගන්නේ කොහොමද? ගුණාත්මක පට්ටම පවත්වාගන්නේ කොහොමද? නීතිමය රාමුව මොකද්ද? මහජනයාගේ යුතුකම් මොකද්ද? රුපියල් 2ක් වෙනුවෙන් මරා ගන්න එකද වටින්නේ? ඒ සාධාරණ මිලක් රටේ ප්‍රධාන ආහාරය වන බත වෙනුවෙන් වැය කරලා ඒක රැක ගන්නවාද කියන සංවාදය සමාජයේ ඇති වෙන්න ඕනේ. එහෙම නැතුනොත් ආයෙත් මේ ප්‍රශ්නය වෙන විදිහකින් බලපාන්න පුළුවන්. වෙන විදිහකින් බලපාන්න පුළුවන්. ප්‍රශ්නේ ඉවරයි. දැන් මෙතුමන්ලාගේ පැත්තෙන් ගත්තොත් මෙතන දැන් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ විසඳලා. හැබැයි සමාජයේ පැත්තෙන් දීර්ඝ කාලීනව මේ තිරිඟු පිටි මාෆියාව දැන් මෙතනින් පරාජය බාරගෙන මේක අතහරින්නේ නැහැ. උන් දිගින් දිගටම මේ කුමන්ත්‍රණය විවිධ ආකාරයෙන් කරගෙන යනවා. මේ සැරේ මිල පාලනයේදී අපි දැක්කේ ඒක එක්තරා උච්චතම අවස්ථාවක්. ඒ නිසා මේ සංවාදයේ වැදගත් වෙනවා. රටේ ආහාර සුරක්ෂිතතාවය රැක ගැනීම සඳහා වීගොවිය රැක ගැනීම, ග්‍රාමීය ආර්ථිකය රැක ගැනීම, කර්මාන්තය රැක ගැනීම, ඒතර කර්මාන්ත කරුවා රැක ගැනීම මේවා සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් සමාජයේ ඇති වෙන්න ඕන. මහජනයා මේවා සම්බන්ධයෙන් යම් සාධාරණ යුක්තිසහගත ආකල්ප ඇති කරගන්න ඕන. ඒ නිසා ප්‍රශ්නය විසඳුණා වුණත් ඔබතුමා මේ සංවාදයේ නැවත මතු කිරීම ගැන ඒක වැදගත් කියලා අපි හිතනවා. ඒක අගය කරනවා. ප්‍රශ්නය විසඳුන නිසාම තමයි රග්ලි සිරිසේන මහත්මයා අපිට කිව්වේ දැන් ප්‍රශ්නය ඉවරයි කියලා. හැබැයි මම කැමතියි දැන් ඒ ඉවරුණ ප්‍රශ්නය පිළිබඳව යමක් විමසන්නට. ඒ තමයි දැන් ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කරනවා. ඒ විසඳීම සම්බන්ධව ඔබතුමාගේ අදහස මොකක්ද? ඔබතුමා සතුටටපත් වෙනවද? සෑහීමකටපත් වෙනවද? නැති අත් වශයෙන්ම මේ රටක ප්‍රශ්නයක් විසඳපුවාම සතුටුද අසතුටුද දිනුවද පෙරදුනාද හරි ඒව අදාළ නැහැ මං හිතන විදිහට. මම ඇත්තටම මේ වැඩසටහනට සහභාගී වෙන්න මට ආරාධනා කරපු වෙලාවේ මම මේ හාල් සම්බන්ධව ඇත්තටම කතා කරන බව දන්නවා නම් මම එන්නේ නැහැ. ඒක බොහොම මම විවෘතව කියන්නේ. මම රටේ ව්‍යාපාර ලෝකය පිළිබඳ අපේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා මගේ බොහොම දීර්ඝකාලීන මිත්‍රයෙක්. එතුමාගේ කටින් කියවුණා මේ වගේ දෙයක් තමයි යන්නේ. නමුත් ඉතින් මාධ්‍ය පැත්තෙන් ගත්තාම ඔබතුමාලට මේ කාලේ බොහොම සතුටු මාතෘකාවක් තමයි මේ හාල් පිළිබඳ කතා කිරීම. ඉතින් ඕකට ඔය මාපියාව කියනවා වෙනත් දේවල් කියනවා. ඉතින් ඒක පිළිබඳ අපි එහෙම රටේ මිනිස්සුන්ට දරාගත හැකි රටේ මිනිස්සු ඉන්නේ ප්‍රශ්න ගොඩකනේ. මේ හාල් මිලම නෙවෙයි රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ. ඒක නිසා ඇත්තටම මම මේ අත්තා විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ මේ නව ජනාධිපතිතුමා පත්වීමේදී මම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. මමත් හිටපු හමුදා නිලධාරියෙක් වශයෙන් එතුමාත් එහෙම කෙනෙක්. ඒක නිසා යම්කිසි විනයානුකූල වැඩපිළිවෙලක් මේ රට තුළ ක්‍රියාත්මක විය යුතුමයි මේ රට ආර්ථික වශයෙන් මේට වැඩි ඉහළ තැනකට ගන්න නම්. මම අද දවසේ බලාපොරොත්තු වෙන්නෙත් ඒ පිළිබඳ කතා කරන්න. ඒක නිසා ඒ හාල් මිල සම්බන්ධව කතා කිරීම පිළිබඳව මම එහෙම ඒකට උත්තර දෙන්න තරම් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. රටේ ප්‍රශ්නයක් ඇති වුණා නම් පාලකයෝ නායකයෝ වශයෙන් ඒ පිළිබඳ මැදිහත් වෙලා කාටත් පිළිගත හැකි පිළිතුරක් ලබා දුන්නා නම් ඒක අපි ඒකතරින් එහාට ඒකයි කතා කරන්න. එහෙම නෙවෙයි මේ රටේ ඕක තමයි තියෙන ප්‍රශ්නේ. රටක ප්‍රශ්නයක් ඇති වුණාම ඒක හරි සතුටෙන් කතා කරන මාතෘකාවක් විදියට ඒකේ හොඳ හෝ නරක හෝ වැරදි හෝ සමහර දේවල් තියෙනවා. අපේ ඇත්තටම මේ සිදුවීම වුණා නම් අපේ සිදුවීම අපේ ඔය රටක් පාලනය කිරීමේදී නෙවෙයි අපේ ජීවිතේ සමහර සිද්ධි තියෙනවා. ඒක පුළුවන් තරම් ඉක්මනින් අමතක කරලා තියෙන වැඩකට ඒ කාලය ඒ මනස යොදවලා වැඩ කරන එක තමයි කරන්න ඕනේ. වැඩක් නැති දේවල් ගැන කතා කරා ඉන්න තරම් අපිට කාලයක් නැහැ. අපි ජාතියක් වශයෙන් හරි රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපි හරි පහත් තැනක ඉන්නේ. ඒක නිසා මම වසන්ත බණ්ඩාර මහත්තයා මගේ ජීවිතේ මෙතනින් එහාට තියෙන අරමුණ
පැහැදිලි කිරීම සඳහා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී සේවයට මේ ආරාධනය මම බාර අරගෙන ආවේ මේ රූපවාහිනී ආයතනය මගේ සමාජීය කටයුත්තක් වශයෙන් කරන ලොකුම වාර්ෂික වැඩිහිටි වන්දනාවට ඒ මාධ්‍යරක වර්ණය ආවරණය ලබා දෙන්න මේ ආයතන. අනිත් පැත්තෙන් ඔබතුමා අපි බොහොම කාලයක සිට හඳුන්වන අය රටේ යම් ගැටලු සහගත තත්ත්ව ප්‍රශ්නයක් ආපුවම මේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා වැඩ කටයුතු කරන රටට ආදරේ පුජ්‍යලයක් වශයෙන් මේ යෝජනාව මම පිළිගත්තේ ඒකයි. දැන් අපි හැමදාම දැන් මේ කන දෙයක් ගන්න මෙච්චර අපි කතා කරන්නේ. කන්න ඕනේ. කන්න නැති වෙලා නැහැනේ අපිට. ඔය ඉතින් කෑම පිළිබඳ ඇති වෙන ප්‍රශ්න ඉතින් ඒක එච්චර දෙයක් නෙවෙයි. කාටවත් කන්න නැති වෙලා නැහැනේ. මේ රට දවසේ පැය 24න් පැය 12ක් එළිය තියෙනවා. පැය 12ක් අඳුර තියෙන රටක්. අවුරුද්දේ මාස 12 ගත්තාම මාස 6ක් එක පැත්තකට වහින. අනිත් මාස 6 අනිත් පැත්තට වහින. එහෙම රටක් මේක. අධික සීතලයි හිම නැහැ. අධික රස්නේ කාන්තාර නැහැ. අපි මේ කතා කරන්නේ වුණාට රටේ මේ ආහාර පිළිබඳ කතාවක් තමයි අපි මේ කතා කරන්නේ. අපි කොහෙද ඉන්නේ? මේක තමයි අපිට මේ වෙලා තියෙන සියලු දේම බඩට යට කරලා තමයි මේ ප්‍රශ්නේ බඩට යට වුණ දේ ගැන බඩට වමනා දේ ගැන කතා කරලා රටක ආර්ථිකයක් රටක් ගොඩ ගන්න බෑ. මේ සියලු දේවල් වලටම උත්තරේ තියෙන්නේ ආර්ථික වශයෙන් ඉහළ පහළ යාමනේ මේ ප්‍රශ්නේ. හාල් මිල වැඩි හරි පරිප්පු මිල වැඩි හරි සමෙන් හරි මොනවා හරි මේ මිල සම්බන්ධව අපි කතා කරන්නේ ඒ රටේ තියෙන ආර්ථික ඒ මිම්මත් එක්ක. ඒක නිසා අපි කතා කරන්න ඕනේ ඔය වාගේ දෙයකට අපි මැදිහත් වෙලා කතා කරන රුපියල් 7 වලට හොඳම උත්තරේ තමයි මිනිසුන්ගේ ආර්ථික ශක්තිය උඩට ගේන්න හදන එක. නමුත් ඒක කරන්න හදන සෑම වාරයකම අපි දන්න ඉතිහාසයේ 1970 මම දන්න දේශපාලන ඉතිහාසය. මට වටිනාම යුගයක් තමයි 70 සිංහ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් මේ රට තුල ක්‍රියාත්මක කරපු වගා සංග්‍රාමයේ පමණක් නෙවෙයි. ඒ කාලේ බයිසිකල් ටයර් එකක් ගන්න අලුත් ටයර් එකක් ගන්න දැන් ඉන්න දරුවෝ දන්නේ නැහැ. පරණ ගෙවිච්ච කැන්වස් පෑදිච්ච ටයර් එක අරගෙන යන්න ඕනේ. සමුපකාට ඒක බාර දීලා තමයි අලුත් එකක් ගන්න. ඒ මොකද්ද ඒ කරේ? ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒ රටේ ඒ වෙලාවේ ටයර් නිෂ්පාදනය කරේ මේ රටේ. රටේ නිෂ්පාදනය තමයි සමසේ මේ මිනිස්සු අතර බෙදා හැරියේ. එතකොට නිෂ්පාදනයට 100ක් ඕන නම් නිෂ්පාදනයට කරන්න පුළුවන්කම තිබ්බේ 60ක් නැත්නම් 50ක්. ඒතර හිගයක් තියෙනවා. ඒ හිගේට හැකි තරම් ඉක්මනින් විසඳුමක් දෙන එකට තමයි ඒ රජයේ සංවිධානාත්මක පරිපාලනයක් ගෙනන් ගියේ. නමුත් අපි ඒක ප්‍රතික්ෂේප කරා. රෙදිත් එහෙමයි. ඔය අනිත් ආහාර ಜಾති සීනි විශේෂයෙන්ම වෙන පිටරට වලට විකුණන්න පුළුවන් බොහෝ දේවල් ප්‍රයුක්ත සීට් ඒ වගේ කර්මාන්තශාලා ලුණු කර්මාන්තශාලා ඒ වගේ කර්මාන්ත මහ විශාල ප්‍රමාණයක් මේ රටේ කඩදාසි කර්මාන්තය. ඒ සියලු දේවල් අපි විසින්ම අපි නැති කරගත්තා. ඒකලා ඒ වෙනුවෙන් වැඩ කරන්න හිටව මිනිස්සු අපි විදේශ රටවල ධනවත්තුන්ගේ ගෙවල් වල වැඩ කරන ගෘහ සේවයට මූලිකත්වයක් දීලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන ජාතියක් බවට පත් වුණා. කතා කරපුවාම අපි තනි ජාතියක්, තනි රටක්, තනි ආගමක් කතා කරන්නේ හරිම ඉහළ මට්ටමේ. නමුත් අපි අනිත් පැත්තෙන් ගත්තාම අපිට මේට වැඩිය පිරෙන්න දෙයක් නැහැ. ඉතින් මේ පිරිහීම තුළ අපි රටේ වගකිය යුතු මිනිසුන් වශයෙන් විශේෂයෙන්ම වගකිය යුතු වැඩිහිටියන් වශයෙන් අපි දැන්වත් විශේෂයෙන් පවතින රජයට අපි කොහොම වුණත් මහජන කැමැත්තටනේ මේ රටේ ලෝක සම්මතයකනේ වැඩි කැමැත්තට තමයි රටේ බලය යන්නේ. ඒක අවුරුදු 5ක් තුල නෙවෙයි දැන් පහුගිය
මම හොඳට බලාගෙන හිටියා මේ පහුගිය රජයේත් කෙටි කාලයක් තුළ රටේ ප්‍රශ්න වැඩි වුණාම ඒ ප්‍රශ්න වලට සැලසුම් උත්තර ගේන්න යනකොට රජයට විවිධ ප්‍රශ්න. දැන් මේ වුණ දේ බලන්න. මේ ජනාධිපතිතුමා ලොකු වගකීමක් කරගෙන යම්කිසි වැඩපිළිවෙලක් දාගෙන ඉද්දි මේක බලාපොරොත්තු වුණ දෙයක්ද? මේ හානියෙන් උණ අඩුපාඩුව දේශපාලනික වශයෙන් අපි රණ්ඩුවට පත් වෙන තත්ත්වයක් ඇති කරගන්න ප්‍රශ්නයක්ද මේක? මොකද අපි ඉන්නේ? කොහෙද යන්නේ? කාටද කියන්නේ? මොනවද කරන්නේ? මේක හරි පුදුම තත්ත්වයක්. ඒක නිසා මම සමස්ත රටේ මේ ඉන්න දේශපාලන නායකයෝ ඔක්කොම මාව හොඳට දන්නවා. මට හොඳ හිතවත්යන් සම්බන්ධකනුත් තියෙනවා. එහෙම විවේචනාත්මකව කරුණු ඉදිරිපත් කරන්න තරම් මට එහෙම අයිතියකුත් නැහැ. මම එතනට යන්නෙත් නැහැ. හැබැයි එහෙම නොයන්න හේතුවකුත් නැහැ. නොගිල්ල එන්නුමනාවකුත් නැහැ. ඔක්කොම කරුණු මේක තියෙනවා. ඒක නිසා මගේ රටේ මගේ රටේ මේ ඉන්න සමස්ත දේශපාලඥයන්ගේ ඔය රස්සාව වෙන කෙනෙකුට කරන්නත් බෑ. ඒක තව වැඩක්. ඔය දේශපාලනය කියන එක යම් අය හිතුවට මෙහාලා මේ පිස්සු නටනවා. හරි මේ එහෙම නෙවෙයි. ඒකේ එයාලා කරන දේ ඒ තියෙන මහජන සම්බන්ධතාවය ඒ දේශපාලනය හොඳින් දන්න කෙනා ඒ මිනිහෙක් ළඟට එද්දී මිනිහාගේ ප්‍රශ්නේ දන්නවා. සමහර දේශපාලඥයෝ ඉන්නවා මේ රටේ ගමින් ගමට තැනින් තැනට අයියා මල්ලි අක්කා නංගි නන්දා මාමා ආච්චි සීයා කතා කරන ඒ වාගේ ගමවල තියෙන ප්‍රශ්න අවබෝධ තියන අය ඉන්නවා. ඒක නිසා නමුත් ඒව ඔක්කොම එකතු කරගත්ත ඒ හැකියාවන් එකතු කරගත්ත දේශපාලඥයාගේ හැකියාව, ව්‍යාපාරිකයාගේ හැකියාව, උගතගේ හැකියාව, මාධ්‍ය හැකියාව මේ සියලු දේවල් එකතු කරගෙන මේ රටේ ප්‍රශ්න විසඳන වැඩපිළිවෙලක් අපිට පේන්නවත් නැහැ. ඒ නිසා ඒ ගැන මම පුදුමාකාර කනගාටුවට පත් වෙනවා. එහෙම වැඩපිළිවෙලක් දකින්නවත් නැහැ. එන්න අපේ රටේ අපේ ප්‍රශ්න වැඩි වෙනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න වැඩි වෙනවා. ඔබතුමා හිතන්නේ කවුද ඒක හදන්න ඕනේ? කොතනද හැදෙන්න ඕනේ? දැන් හදන්න ඕනේ රටක ඒ වගකීමනේ දේශපාලඥයාට තියෙන්නේ. පැහැදිලිව. ඒ වගකීම තමයි දේශපාලඥයාට තියෙන්නේ. අපිට තියෙන්නේ අපි අරන් තියෙන වෙනත් වගකීමක්. දැන් අපේ වෛද්‍යතුමාලා තව වගකීමක්. ඔබතුමාලා තවත් එකක්. නමුත් මේ අපි සියල්ලම වෘත්තිකයා, ව්‍යාපාරිකයා, මාධ්‍යවේදියා, ගොවිය මේ ඔක්කොගේම පාලකයනේ දේශපාලඥයා. ඉහළින් එන්නේ. එතකොට එතනේ කරන වැඩපිළිවෙල අනුවනේ රටක ඉහළ පහළ යන තත්ත්වයේ ආර්ථික වශයෙන් දියුණු වෙලා රටක් ඉහළ එන මට්ටම මේ සියලු දේවල් එතනින් කරන්නේ. නමුත් දැන් රටේ ජනතාවගේ හරි තත්ත්වය හරි මානසික තත්ත්වයක් තියෙනවානේ. දැන් මේ වෙලාවේ දැන් ඔය රුපියල් 5000 අච්චුගා ඒක බෙදාහරන ඒ ක්‍රමයට දැන් රටේ ජනතාව වේදනා මට ලැබුණා ගන්න සුදුසු වෙන්නේ දැන්. ඇත්තටම ඒ වාගේ ආධාරයක් මේ රට තුල කරන්න ඕන විශාල පිරිසක් ඉන්නවා. නමුත් ඒකට සුදුසුකම් නැති අයත් ඒ පොලිමේ ගිහලා සල්ලි ගන්නවා. දැන් රජයකට ඇත්තටම ඒක ඒ වාගේ දෙයකදී අපි අවංක වෙන්න. මේක අපිට ගන්න සුදුසුයි. මේක අපිට ගන්න සුදුසු නැහැ. රජයකට එහෙම සල්ලි බෙදන්න බෑ. මොකද අපි මේ ජපානයේ, චීනයේ, ඇමරිකාව වාගේ අපි ආර්ථික වශයෙන් අපේ තැම්පතු තිබ්බ රටක්ද මේක? අපි අපේ ආර්ථිකයට හානි වෙන්න පටන් අරගෙන මම ව්‍යාපාරිකයෙක් වශයෙන් මගේ එක් අවධියක ඔය යුද්ධේ හා සම්බන්ධ කාලයක රටක ඔය වී ස්ටොක් කරන්න උඩපණ ණය කියන එක වී මිලදී අරගෙන ඒ තොග රැස් කිරීම සඳහා දෙන ණය සාමාන්‍යයෙන් මෙතුවක් කල් පැවති සෑම රජයක්ම අනිත් ණය වලට වැඩිය මුදලේ මේ පොලි ප්‍රමාණය අඩුවක් තියෙනවා. පොඩි ප්‍රමාණය අඩුවක් තියෙනවා. එහෙම ඒ අඩු කරපු කාලෙක යුද්ධය හා සම්බන්ධ එක කාලෙක 26% පොලියට අපි ඔඩපණ ණය අරන් තියෙනවා. 26%. ඒ කියන්නේ අවුරුදු 4ක් ගියා නම් 104ක් ගෙවන්න ඕනේ. එහෙම ආර්ථික පසුබිමක තිබ්බ රටක් මේක යම්කිසි දියුණු මට්ටමකට මේ ඔය සිරිම බණ්ඩාරනායක මැතිණියගේ කාලේ
ආර්ථික වශයෙන් මේක ඇත්තටම මේක නියම තත්ත්වය 1948 අපි නිදහස ලබන අවුරුද්දේ ආසියාවේ තිබ්බ ආර්ථික වශයෙන් ශක්තිමත්ම රට තමයි මේ ශ්‍රී ලංකාව. දැන් අවුරුදු 72කට පස්සේ ආසියාවේ තියෙන මං හිතන්නේ දුප්පත්ම රට තමයි ශ්‍රී ලංකාව. මොන වගේ අඩු වෙලාද? ඉතින් මේක දැන් ওই ජනතාවගේ දැන් මේකේ ලොකුම වර්ධ තියෙන්නේ දේශපාලන ජනට වැඩිය ජනතාව පැත්තෙන් ගත්තාම දැන් අපි මේ ආණ්ඩුවෙන් ගිය ආණ්ඩුවෙන් අපිට කරේ නැහැ මේ ආණ්ඩුවෙන් මෙහෙම කරේ නැහැ මෙහෙම කරේ නැහැ ඒකින්ද මෙයාට මේ සැරේ සලකන්නේ නැහැ මේ සැරේ අපි ඡන්ද දෙන්න මේ වෙන කෙනෙකුට මේ නමුත් ඒ සියලුම දේවල් තීරණ ගන්න ඒ වඩනා ඡන්දය මෙහෙවන්නේ රටේ ජනතාවනේ. ඒ ජනතාව ඡන්දය හරියට මෙහෙවීම නොමැතිවීම තුල තමයි අපිට මේ ප්‍රතිඵල අත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අපි ජනතාවට නිරන්තරව මතක් කරන්නේ ඔබගේ කැමැත්ත අපි දන්නවා විවිධ දේශපාලන අලෙවිකරණ ව්‍යාපෘති තියෙනවා. ඒ වැඩසටහන් ඇතුලේ ජනතාවගේ මැතිවරණ මනෝභාවය නිෂ්පාදනය කරනවා. ඒක හරියට මේ කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරලා ඔබට පරිභෝජනයට දෙනවා වගේ තමයි මැතිවරණ මනෝභාවය නිෂ්පාදනය කරලා ඔබට දෙනවා. බොහොම ගෞරවයෙන් ඔබට දෙනවා. පොරොන්දු රාශියක් තියෙනවා. ඔබ හැමදාම වෙලා තියෙන්නේ වසර ගණනාවක් දශක ගණනාවක් රැවටීමකට භාජනය වෙලා දෝ කියලා අපිට හිතෙනවා. එදාට වඩා අද ලංකාව දිහා හැරලා බලනකොට අපි මොනවද අත්පත් කරගෙන තියෙන අඩුම තරමේ හිනහ වෙලා පාරක යන්න සන්තෝෂයෙන් ඉන්න පුළුවන්ද? නිරෝගීකම සතුට මේවා අපට අත්පත් වෙලාද? ඔබ දන්නවා පැහැදිලිවම මේ නිසා රට හැදීමේ පාර පිළිබඳව වැඩිපුර අවධානයට ලක් කරමින් මේ කොරෝනා වසංගතයෙන් අපි හැමෝම විවේකයට පත් වුණු වෙලාවේ අපි නිරන්තරවම ඔබට මතක් කරේ ඔබ සවිඥානික විය යුතුයි. ඔබගේ ප්‍රමාණයට තමයි ඔබගේ පාලකයා ඔබ තෝරගන්නේ. ඒ නිසා ඔබගේ මනෝභාවය, ඔබගේ හැසිරීම, ඔබගේ විඥාණය අතිශය වැදගත්. රටක තමන් වෙනුවෙන් ප්‍රතිපත්ති හදන, තමන්ව මෙහෙවන පිරිස සකස් කර ගැනීම සඳහා ඔබ එක්වන්නේ නින්නාද සජීවී සංවාදය සමග අපි ටිකක් මේ කතාව පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඩග්ලස් සිරිසේන මහත්මයා මේ කරන යෝජනාවත් එක්ක ඇත්තටම හැබැයි අපි මතක තියාගත යුතුයි අපිට කිසියම් උගත් පාඩම් තියෙනවද ඉගෙන ගන්නට තියෙනවද මේ රටේ මේ තියෙන ආර්ථික ආකෘතිය මේ නව ලිබරල් ආර්ථික ආකෘතිය ඇතුලේ මේ ගෝලීයකරණ සංස්කෘතිය ඇතුලේ ගෝලීයකරණ ආර්ථික ප්‍රවාහයන් ඇතුලේ මේ ඉදිරියේ තියෙන ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ආනයන අපනයන ප්‍රතිපත්ති එක්ක ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයාට කර්මාන්තකරුවාට බොහොම එඩිතරව කෙලින් හිටගන්න පුළුවන් හැකියාව තියෙනවද? ඒ හැකියාව මේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් හදලා දෙනවද? ඔවුන්ට පෑනින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ නිසා ඒ ඔවුන්ගේ පෑනට ජනතාවට බලයක් දෙන්න පුළුවන්. ඒ නිසා තමයි ජනතාවගේ තියෙන පරමාධිපති බලය කියලා අපි විශ්වාස කරන්නේ. මේ තමයි අපේ දේශපාලනයේ කතා බහ. අපි යනවා කෙටි විරාමයකට හඳේ සිටින්න අප සමග. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ සහල් මාෆියාවක් තිබේදී සත්‍ය කුමක්ද කියන කාරණේ තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. හැබැයි මේ සහල් කතාවෙන් එහාට ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපි බොහොම හොඳ විනිශ්චයක් දෙන්න ඕනේ, සාධාරණ විනිශ්චයක් දෙන්න ඕනේ. තවත් පැත්තකින් මේ තත්ත්වය වඩා හොඳින් තේරුම් ගැනීමට අපේ ජනමනස සකස් කරගත යුතුයි. විශේෂයෙන් අපේ ග්‍රාහක සමාජය තුළ එවැනි විඥානයක් ඇති කිරීම අපේ වගකීම. බොහෝ සංවාද ජනප්‍රියතලයේ තියෙන්නේ. ඒවා ප්‍රශ්න පිළිබඳ කතා බහ කරනවා, බොහෝ විවාද ඇති වෙනවා. සතියෙන් මේ ප්‍රශ්නේ අපේ කතා බහෙන් අයින් වෙනවා. හැබැයි ප්‍රශ්නෙට මූලික වූ බොහෝ ප්‍රස්තුත කාරණා සමාජය ඇතුලේ ආය මතුවෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ තත්ත්වයන් හේතු කොටගෙන අපි හිතනවා සමහර ප්‍රශ්න හරහා හඳුනා ගන්න ගැටලු ටික අපි නිවැරදි වේ ගැටලු වලට මේ සමාජ දේහය ඇතුලේ විසඳුම් හොයලා නැහැ කියලා. වසර ගණනාවක් ඔබ දන්නවා සංවර්ධනය බලාපොරොත්තුවෙන් බොහෝ දේවල් කරපු රටක්. මේ රටේ ඒ සැලසුම් කවුද කොහෙන්ද හැදුවේ කියන කාරණා සම්බන්ධව ඔබ අධ්‍යයනය කරලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ කොහේ හෝ වැරද්දක් තියෙනවා.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාණනි දැන් අපි මේ මොහොතේ දැන් අපි කතා බහ කරමින් හිටියේ විශේෂයෙන්ම මේ රටක ආහාර ප්‍රශ්නය කවුරු කිව්වොත් හරි ප්‍රබලයි. මේ ආහාර වෙළඳාම අත්පත් කරගන්නේ කවුද කියන කාරණය ඇතුලේ තමයි සමස්ත ලෝකයේම මිනිස්සු මේක තව යුද්ධයක් මේක. එතකොට දැන් මේක අවියක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට අද ශ්‍රී ලංකාවේ ආහාර වෙළඳ පොලේ සංක්‍රමණය වෙන පාරිභෝගිකයන්, කර්මාන්තකරුවන් සහ නිෂ්පාදකයන්. අපේ දේශ විශේෂයෙන් දේශීය ආහාර වලින්, බත් වලින්, සහල් වලින් අපේ ආහාර පාන මේ සංක්‍රමණය වීමේ දේශපාලනය කොහොමද ලංකාවේ බොහොම හොඳින් වැඩුණේ? ඒ වැඩුණු පසුබිම දේශපාලනිකව කොහොමද අපිට මර්ධනය කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ ඉස්සරහට? ඔව් අතරම දැන් අපේ ඩඩ්ලිසේසන මැතිතුමා කියපු කතාව සමග එකගයි. ඒ කියන්නේ මේ සහල් කියන්නේ එක ප්‍රශ්නයක් විතරයි. අපි මේකෙම එලිලා කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් අපි කොරෝනාවෙන් පසු නැවත නැගිටීම පිළිබඳ සංවාදයක් තියෙනවා. ඒක 80%ක්ම ආර්ථික සංවර්ධනයට අදාළ සංවාදයක්. කොහොමද අපි ආනයන අඩු කරගන්නේ කොහොමද? අපනයන වැඩි කරගන්නේ කොහොමද? විදේශ විනිමය ඉදිරි කරගන්නේ කොහොමද? දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කරලා ආහාර සුරක්ෂිතතාවය රැකගන්නේ කොහොමද? ග්‍රාමීය ආර්ථිකය උද්දීපනය කරන්නේ කොහොමද? ගොවියා අතට මුදල් යන්නේ කොහොමද? දේශීය ව්‍යාපාරිකය රැකගන්නේ කොහොමද? දේශීය නිෂ්පාදන මහජනයා අතර ප්‍රචලිත කරන්න මොකද්ද කරන්න ඕන? ඒතර ඔය සංවාදය දැන් ඇවිල්ලා තියෙනවා. මේක අලුත් එකක්ද කියලා මම අහන්නේ. දැන් අපි දුටුවා යලි පුබුදුම් ශ්‍රී ලංකාව වගේ වැඩසටහන් අපි පහු කරා. ඒ කියන්නේ අපි සුනාමියෙන් පස්සෙත් මේ රට නැගිටින්න ඕනේ කියලා කණ්ඩායම් කතා කරා. ඉතින් මං කියන්නේ ඒවා ඒ සම්බන්ධව අපිට තියෙන්නේ හොඳ ලකුණු නෙමෙයි නේද? දැන් මේක මෙහෙම මේ අවධානයක් නැද්ද? නෑ මොන ලේබල් ඇලවුවත් ඔකට දැන් ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක මනරම් අවස්ථාවක් අපිට හිතන්න. මේ සහල් ප්‍රශ්නයෙන් ඇති වුණේ යම් කවුලුවක් විවර වුණා. මේක දිහා විචක්ෂණ විදියට බලන්න. තුලනාත්මකව බලන්න. මේක එක ප්‍රශ්නයක් තමයි මෙතුමා කියන එක ඇත්ත. මේක එලිලා දිගට ඉන්න ඕනේ නැහැ. හැබැයි මේ කවුලුවෙන් අපි එබිලා බලන්න ඕන මේ මහා පින්තූරය දිහා. මොකද්ද වෙලා තියෙන්නේ? මේ දැන් මේ අනාගතයේ කොරෝනා අවපාතයෙන් පස්සේ නැගිටීමේදී ලෝකේ ප්‍රධාන පෙළේ ආර්ථික විද්වතුන් සල්වසයෙන් සාක්ෂි සහිතව මත පළ කරලා තියෙනවා. මේ 1930 ඇතිවෙච්ච මහා දරුණු ආර්ථික අවපාතයට සමානාකාරය අවපාතයකට ලෝකයට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. රයිට්? අපිට ගත්තොත් විදේශ විනිමය ගලායම අඩු වෙනවා, සම්ප්‍රේෂණ අඩු වෙනවා, විදේශ රැකියා ප්‍රමාණය අඩු වෙනවා. ආහාර පැත්තෙන් ගත්තොත් ආහාර අපනයනය ඒ විදේශීය රටවල් යම් ආරක්ෂණවාදී වෙනවා. එතකොට අපනයනය අඩු වෙනවා. එතකොට අපිට ඕන විදිහට සල්ලි තිබුණත් ආනයනය කරන්න බැරි වෙනවා. එතකොට අපනයන ආදායම ඇඟලුම් කර්මාන්තය වැටෙනවා, සංචාරක කර්මාන්තය වැටෙනවා. එතකොට මේකට මුහුණ දෙන්න අපි මොනවද කළ යුත්තේ? ඒකට මූලික කොන්දේස ටිකක් තියෙනවා. අපිට එදා කරපු දේවල් අපිට නැවත කරමින් මේකට මුහුණ දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි වෙනස් වෙන්න ඕනද? වෙළඳ පොළ විතරක් නෙවෙයි, නිෂ්පාදන පද්ධතිය විතරක් නෙවෙයි, අපේ ආකල්ප, අපේ පරිභෝජන රටාව මේ සියල්ල වෙනස් විය යුතුද කියන සංවාදය දැන් ඕන. එහෙම සංවාදයක් නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. මම එකයි කිව්වේ මේකෙන් ඒකට අවස්ථාව පෑදුනා. ඒ කියන්නේ දැන් රටේ මහා පරිමාණ දේශීය ව්‍යාපාරිකයාගේ භූමිකාව මොකක්ද? ඔහුට පැවරෙන වගකීම මොකක්ද? අපිට උදාහරණයක් කතා කරතේ. සුළු පරිමාණ නිෂ්පාදකයාගේ, කුඩා නිෂ්පාදකයාගේ දැන් උදාහරණයක් විදිහට ජපානයේ පවාදත් ජපානයේ අද ඔය තරම් සංවාදිත අවධියක ඉද්දිත් ජපානයේ ඉන්දියාවේ පවා ඔවුන්ගේ දළ ජාතික නිෂ්පාදනයෙන් 50% උපදවන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ නිෂ්පාදකයන්. හරි. එතකොට අපේ රටේ කීයද ඒක දැන්? 20%යි. ඒතර බලන්න අපි කොච්චර පිටිපස්සෙන්ද ඉන්නේ කියලා. මහා සංවර්ධිත රටකත් කුඩා හා මධ්‍යම පරිමාණ දායකත්වයේ 50% අපේ 20%යි. එහෙනම් අපි නැවත නැගිටිනකොට මේ 20 50 කරගන්න ඕනේ. දළ ජාතික නිෂ්පාදනය වැඩි කරනවා වගේම ඒක ඇතුලේ තියෙන මේ ප්‍රතිශතය වැඩි කරගන්න ඕන. එහෙනම් ඒකට මොකද්ද කරන්න ඕන? එතකොට ආහාර සුරක්ෂිතතාවය කියන එක මූලික පූර්ව කොන්දේසියක්. ඒක ජාතික ආරක්ෂාව වශයෙන්ම වැදගත්. අපේ දේශීය ආහාර අවශ්‍යතාවයේ අපිට දේශීයව නිපදවා ගන්න බැරි නම් ඒ පිළිබඳව අපිට සහතිකයක් නැත්නම් අපිට අර මහා බරපතල දේවල් කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ නැහැ. එකක් ආහාර ආනයනය සඳහා විදේශ විනිමය වැයීම කියන සරල කාරණේ විතරක් නෙමෙයි. ඒක ජාතික ආරක්ෂාව තරම්ම වැදගත් දෙයක්. ඒක ජනතාවගේ අභිමානයි.
හරි එතකොට ඒ නිසා ඊට අදාළ සාධක කතා කරන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මම ආයේ නැවත සහල් කතාවට එන්නම් මෙන්න මේ මහා පින්තූරේ පැහැදිලි කරන්න. ඕන වෙන ප්‍රශ්නයක් ගන්නත් පුළුවන්. ඔව්. හිතන්න ගන්න කිරි ප්‍රශ්නේ. එතකොට දැන් කිරි ගොවියාගේ ආදායම කියන එක ඊටාම වැදගත් වෙනවා ග්‍රාමීය ආර්ථිකයේ ගොවියාගේ ආදායම මට්ටම වැඩි කරන්න. භෝග වගාවෙම විතරක් ගොවියාගේ ආදායම මට්ටම වැඩි කරන්න බෑ කියන එක හරි පැහැදිලි. ඉන්දියාවේ සාධක ගත්තම ඉන්දියාව ගොවියාගේ ආදායම මට්ටම වැඩි කරන්න යොදාගත්ත ප්‍රධාන උපාය මාර්ගයක් තමයි කිරි ගොවිතැන. අද ලෝකේ ඉන්දියාව ලෝකයේ ලොකුම කිරි නිෂ්පාදකයා. හැබැයි මහා පරිමාණ ගොවිපළ වලින් නෙමෙයි මේ ගෙදර හරක දෙන්න බඳින කිරි ලීටර් 4-5 ගන්න හරකයන් තමයි ලෝකයේ ලොකුම නිෂ්පාදකයා වෙලා ඉන්නේ. ඒක හරහා තමයි ගොවියාගේ ආදායම මට්ටම වැඩි කරලා තියෙන්නේ. හරි ගොවියාගේ ආහාර සුරක්ෂිතතාවයේ පෝෂණ තත්ත්වයන් වැඩි කරගන්න යොදාගෙන තියෙන කිරි ආර්ථිකය. හැබැයි හිතන්න අද ලංකාවේ තත්ත්වය ගත්තොත් පැලවත්ත කිරි සමාගම කියන පෞද්ගලික ආයතනය. ඉතින් අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරු කියන්නේ මේ පෞද්ගලික ආයතන ඔක්කොම වට්ටන්න ඕන ඔවුන්ට ඔලුව උස්සන්න බැරි වෙන්න විදියට මේක කරන්න ඕන කියලා. හොඳයි හිතන්න දැන් පැලවත්ත කිරි සමාගමේට ඔලුව උස්සන්න බැරි වුණා නම් එහෙම නැත්නම් ඒ සමාගම කෙසේ හෝ මේ දුෂ්කරතාවයන් විඳගෙන අල්ලගෙන හිටියේ නැත්නම් අද මේ කිරි වලට මොකද කරන්න ඕනේ කිරි ගොවියට? කිරි ඔක්කොම මහපාරේ හලන්න වෙනවා. කිරි ලීටර් ලක්ෂ 2ක් දවසකට මේ සකස් කරන්න අවශ්‍ය ධාරිතාව ඒ සමාගමට තිබුණ නැත්නම් මේ කිරි මිලදී ගන්න බෑ. මිල්ක සමාගමට එකෙන් 4-1ක්වත් මිලදී ගන්න බෑ. අද මිල්ක සමාගම ආණ්ඩුවෙන් ඉල්ලනවා තමන්ගේ නඩත්තුවට මුදල් දෙන්න කියලා. නිසා රාජ්‍ය ආයතනයට පමණක් අර අවශ්‍යතාවයට මේ ඒක ඉටු කරන්න බෑ. ඔව්. උදාහරණයක් විදිහට සහල් ගන්න නැවත වටේකි. සහල් ආරක්ෂණ තොගයක් තියාගන්න ඕන. ඒක ලෝකේ පිළිගත්ත මතයක්. කුමන ආකාරයක වෙළඳපොලේ අවුලක් වුණාම හරි සහල් අස්වැන්න අඩු වූ අවස්ථාවක ආනයනය කිරීම හෝ කුමන හෝ ඒකට මුහුණ දීම සඳහා යම් කාලයකට සහල් සපයන්න ආරක්ෂණ තොගයක් ඕන. ඒකට රජයට බෑ විතරක් බෑ ඒ ආරක්ෂණ තොගය පවත්වා ගන්න. ඒකට පුද්ගලික ව්‍යාපාරිකයාත් යොදා ගන්න ඕන. ඒක සහල් සම්බන්ධය ගත්තම මහා මෝල් පද්ධතිය වැදගත් වෙනවා මේ ආරක්ෂණ තොගය පවත්වාගෙන යන්න. තාක්ෂණය ගුණාත්මක බව වැඩි කිරීම ආදී වශයෙන් ඒ සාධක සඳහා පුද්ගලික අංශය යොදා ගන්න ඕන. පුද්ගලික අංශයට ගහලා වට්ටලා ඒක කරන්න බෑ. ඒ වගේම කුඩා පරිමාණ ව්‍යාපාරිකයා අවශ්‍යයි. මේක ඒ මහා පරිමාණ ඒකාධිකාරයට වෙළඳපොළ යටත් කරන්නේ නැතුව මේ බිම් මට්ටමේ ග්‍රාමීය මට්ටමින් වෙළඳපොළ අවශ්‍යතා සපුරන්න. දැන් අපි හිතන්නේ දැන් ඇමරිකාව අද ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. ඇමරිකාවේ සිල්ලර වෙළඳාම සම්පූර්ණයෙන් කඩා වැටිලා වූල්වර්ත් වගේ මහා පරිමාණ සුපර් මාකට් ජාල විසින් වෙළඳපොළ අත්පත් කරන් තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? වූල්වර්ත්ලාගේ 140ක් ඉල්ලනවා කොමිස් එක. ඒ නිසා ඇමරිකාවේ සුළු නිෂ්පාදකයාට බැරි වෙලා තියෙනවා අර වෙළඳපොළට තමන්ගේ භාණ්ඩ ඉදිරිපත් කරන්න. ඒ නිසා චීනෙන් ආනයනය කරන්න වෙලා තියෙනවා ඉතා කුඩා භාණ්ඩ පවා. දේශීය නිෂ්පාදනය කරන්න බෑ. සුපර් මාකට් එකෙන් 140ක් කොමිස් ඉල්ලනවා. ඒතර සිල්ලර වෙළඳපොළ ක්‍රමයෙන් කඩාවට්ටලා මහා සුපර් මාකට් ජාල විතරක් ඉතුරු වීමෙන් සිදු වූ දෙයි. ඒ නිසා සුපර් මාකට් එකටත් යම් වගකීමක් තියෙනවා. හැබැයි ඒක යම් සීමාවක් තියෙන්න ඕනේ. ඒක මොකද්ද? එතකොට ඒ සංවාදය දැන් ඕන. මහජනයාගේ වගකීම මොකක්ද? පාරිභෝගිකයෙකුගේ වගකීම මොකද්ද? පාරිභෝගිකයා ඉන්නේ හැම වෙලේම අඩුවට කන්න කියන එක නෙමෙයි. රුපියල් 98ද කන්නේ 96ද කන්නේ රුපියල් 2ක් අඩු කරගත්තද කියන එක. දැන් හාල් කිලෝ එකක් රුපියල් 100ක් වෙන්න ඕන නම් වී ගොවියට රුපියල් 50ක් ගෙවලා මේ කර්මාන්තයේ පවතින අපි උපකල්පනය කරමු. නැවත මම මේ හාල් ගැන කතා කරන්නේ. රුපියල් 100කට වෙන්න ඕන නම් ඒතර ඕකේ රුපියල් 2ක් බෙල්ල මිරිකලා අඩු කරා කියන්නේ. ඒතර හාල් කිලෝ එකක් 8 දෙනෙක් කනවා නම් 725 අඩු වෙන්නේ. ඒතර ඒ 725 ගැන මේ පාරිභෝගිකයා කතා කරනවාද? ඒ ගැන මරා ගැනීමක් තියනවාද? එහෙමනම් සංවාදයක් එන්න ඕන. යම් පරිභෝජන භාණ්ඩ සම්බන්ධයෙන් සාධාරණ දැන් ඔබතුමා ඒක අහන ප්‍රශ්නෙත් එක්ක මේ රැල්ල එන්නේ මේ විරෝධය එන්නේ ඇත්තම සැබෑ පාරිභෝගික සමාජය ඇතුළෙන්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. නෑ එහෙම එකක් නෙවෙයි. ඒක තමයි විසඳ ගන්න ඕන කාරණා. මේකේ මත නිෂ්පාදනය කරන මේ සමාජය පුරා මත පතුරවන කෙසේම් කණ්ඩායම් මේ සමාජය තුල ඉන්න ඕන. දැන් අපි බොහොම විවෘතව කතා බහ කළ යුතුයි. මේ රට පෙරට ගෙන යාමේ ශක්තිමත්ව පෙරට ගෙන යාමේ ඒ දේශපාලන ගමන අකර්මණ්‍ය කිරීම ධෛර්යමත් කිරීම සඳහා වෙනම සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් පක්ෂ ඉන්නවා. එතකොට ඒ පක්ෂවල මතවාද සෙසු මේ වැඩපිළිවෙල
දුර්වල කරන්න බලපාන. පක්ෂතරණය මෙතුමා එක පිළිගන්න නැතිවෙන්න පුළුවන් මෙතුමා ස්වාධීන ව්‍යාපාරිකයෙක් මෙතුමා ඒ දෙස බලාගෙන තමයි එතුමා ඒක විග්‍රහ කරන්නේ. හැබැයි අපි පුළුල් විදියට මේ දේශපාලන සමාජාර්ථික කෝණේ මේක දිහා බැලුවම දැන් බුදුමා කියන දේ මේක නිකන් රික්තකයක හරි සරල සුගමව තියෙනවනේ මේ ව්‍යාපාරිකයෝ ඉන්නවා ගොවියෝ ඉන්නවා එය තමන්ගේ වගකීම ඉටු කරනවා වෙළඳ පොළට භාණ්ඩ ඉදිරිපත් කරනවා සාධාරණ මිලන් නියම වෙනවා එහෙම නෙවෙයි. මේක ඇතුලේ විශාල ක්‍රියාවලියක් තියෙනවා කූට ක්‍රියාවලියක් තියෙනවා මහා සමාගම් වල මැදිහත් වීම. හරි දැන් ඒතර සහල් වෙළඳ පොළ නිකන් වෙළඳ පොළ සාධාරණව කාර්යක්ෂමව තීරණය වෙන්නේ නැහැ. තිරිඟුපිටි මාෆියාව විසින් තමයි මේ සහල් මාෆියාව කියන වචනේත් හදලා මේ සහල් වෙළඳ පොළට එරෙහි සමාජ මතයක් හදන ඒ දේශපාලන මතවාදය ගොඩනගන්නේ තිරිඟුපිටි මාෆියාව. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. ඒ පිළිබඳව අපි කතා කරමු මෙතුමාගේ වාරයෙන් පසු අපි ඔබට මතක් කරනවා බොහොම සතුටින් මතක් කරනවා 066 22 83 608 9 ඔබට මැදිරියට එන්න පුළුවන් මේ සංවාදයට සහභාගී වෙන්න පුළුවන්. ඒත් එක්කම අපේ මුහුණු පොත ඔස්සේ සජීවීව ඔබට අපිව නැරඹීමේ හැකියාවත් අපි උදා කර දීලා තියෙනවා නිෂ්පාදකතුමන්. ඒ සුබ පුවතත් අපිට දන්වා සිටිනවා. ඒත් එක්කම දැන් මේ කතාවේ අපේ ඩග්ලස් සිරිසේන දැන් මේ අපේ විශේෂයෙන් අපි නැවත ඔබ සම්බන්ධ කරනතුරු අපි යනවා ඇමතුමකට රණසිංහ මහත්මයා ඔබට අපි කතා කරන අයිබෝන් තරම මේ අද මේ නිර්නාද මාතෘකාවත් එක්ක අදර මම තරුණ ගොවියෙක් විදිහට අතරම අපි සතුටු වෙන කාරණා බොහොමයක් තියෙනවා. ඔව්. අපි මිල බිඳිර ගත්තම මිල එදා තියෙන සහ අද තියෙන සහ ඒ අවස්ථාව අනුව ගොවීන් අන්තරණ වෙන දැනුත් තියෙනවා. ඒ වගේම ගොවීන් සතුටටපත් වෙන දැනුත් තියෙනවා. ඒකෙම ගොඩක් මේ විවිධ එදා ඉඳලා ගොවීන්ට මේ දේවල් පුරුයිනේ. ඔබතුමාලාට කතා කරන දේ සහ WCC මාත්‍යායට කොට ඔය වයිසිමා කතා කරන කාරණා ඇත්තටම ගත්තහම රට ගැන හරි හැඟීමක් දැනෙනවා. ඇත්තටම WCC මාත්‍යා ගැන ගත්තාම සමාජ මාධ්‍ය අපේ සරණ මුද්ද අපේ ගොවිතැන් කරත් මේ මාධ්‍ය වල ඉන්න වගේම අපි ග්‍රාමීය රූපවාහිනී නාලිකාවලින් එතුම කතා කරන හැම වචනයකම මේ හරි අපිට මොකද්ද අපි ලොකු තේරෙන්නේ නැහැ අදහරන්නේ ලොකු ගැඹුරක් අර ජීවිතේ මහා අර ගොවි මොනවාද මේ මාතෘකාව ගැන කතා කරද්ද ජීවිතේ අර මොකද්ද ඇත්ත කියන දේ පිළිබඳව ඇත්තටම මේ හරියට දැනෙන විදිහක් අපිට දැනෙනවා. ඉතින් ඒ අර හා ගැන සහ වීගොවිතන ගැන කතා කරනවා වෙනකොට අර බක්කඩේ වතුර බඳින තැන නේද? වී වපුරන තැන ඉඳලා වී හාල් කොටම තැන ඉඳලා ඊට පස්සේ පාරිභෝගිකයෝ ගෙන යන තැන ඉඳලා සම්පූර්ණ දැනුමක් තියෙන මිනිස්සෙක් එක්ක ඇත්තටම මේ ආර්ථිකයට ලොකු හයියක් දෙන්න පුළුවන් මේ වගේ ව්‍යාපාරිකයෝ රැක ගැනීම කියන එක තමයි අපි මේ වෙලාවේ මේ ඔය කරන සංවාදයත් එක්ක මට නම් හිතුනේ. ඔව්. ඇත්තටම මේ පැත්තත් එක්ක ගත්තම මේ දේශීය ව්‍යාපාරිකයෝ මේ රංගින ශ්‍රී ලංකා රූපවාහිනිය වගේ අපි දැකලා තියෙනවා මේ වෙන දැන්මින් යන්නේ නැහැ. මේ අපේ ලංකාවේ නිෂ්පාදනය විතරයි නේද මේ දැන්. ගත්තාම ඒ වැනි ව්‍යාපාරිකයෝ තව ඉන්නවා. මෙතුමා විතරක් නෙවෙයි. අපි දන්න තව ව්‍යාපාරිකයෝ ඉන්නවා. දේශීය මට්ටමේ අපි දැක්කා ඔබතුමාලගේ යන පැල්ලොත් කිරි සමාගමේ ආස්තේක පන්දකදලා ඉස්සරහට කතා කරනවා. මේ රටටම කිරි දෙන්න පුළුවන් කියලා. අපි ඩල්ලි මාත්‍යත් රටටම කන්න දෙන්නම් කියලා කියපු අවස්ථා තිබුණා. ඉතින් ඒ වගේ ව්‍යාපාරිකයෝත් ඇත්තටම අපි මහජනතාව විදියට අපි පරිභෝජනය කරන අවස්ථාවක් තියෙනවා. අපේ ප්‍රදේශවල. ඉතින් ඒ ව්‍යාපාරිකයෝ රැකගමු කියන යෝජනාව තමයි තරණයේ විදියට මට දෙන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. තරණයේ විදියට දෙන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපිත් ඇත්තටම එතුමට ආරාධනා කරේ අනවශ්‍ය වාදවල පැටලෙන්න නෙවෙයි. මේ රටේ දැන් වාද විවාද කරන කාලයක් නෙවෙයි තියෙන්නේ. හැමෝම එකතු වෙලා හැමෝගෙම ශක්තියෙන් අඳුනගෙන ඒ ශක්තියෙන් විදහාර එළියට මුදා හැරලා ඒ තුලින් රට වෙනස් කරන ගමනකටයි අපි යන්න ඉන්නේ. ඔබට ස්තුතියි. 066 22 83 608 හැබැයි මේ රට හදන ගමනේදී ඩග්ලස් සිරිසේන මහත්මයා දැන් අපිට තියෙන මේ බාධක තර්ජන ගැටලු අපි වටහා ගන්න ඕනේ කලින්. දැන් ඒතකොට තමයි අපිට ඒ පසු කරමින් වඩා දියුණු මිනිහෙක් හදන්න පුළුවන්. දැන් ඒකදී අපිට හරි වැදගත් දැන් මේ ගෝලීය ආර්ථික ඔබතුමා හරි සංවේදී
හාල් තහනම් වචන කරගත්තොත් මේ අනිත් පැත්තේ මේ දේශීය සමස්ත කර්මාන්ත කොහොමද රටේ ගොඩනගන්නේ කියන කාරණේ ජාතික සංවර්ධන උදෙසා. හැබැයි මේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේදී දේශීය කර්මාන්ත නගා සිටීමේදී අපිට මේ මොහොතේ හරි තීරණාත්මකයි. එකක් තමයි ජාත්‍යන්තරව ගෝලීය ආර්ථික ගෝලීය වෙළඳපොළක් ඇතුළේ අපි ජීවත් වෙන්නේ. ඒතර ඇත්තටම අපිට එහෙම ශක්්‍යතාවයක් හැකියාවක් තියෙනවද මේ වෙළඳපොළ සමග තරඟ කරන්න? ඔබ දේශීය ව්‍යාපාරිකයෙක්ට ඒ අත්දැකීමුත් එක්ක එකතු කරලා කතා කරොත් ඔබේ අදහස් මොන වගේද? නෑ ඉතින් රටේ දැන්නම් මේ හාල් ගැන නම් කතා කරලා ඇතිම කියලා තමයි මගේ පළවෙනි යෝජනාව. මොකද දැන් අපිට ඊට වැඩිය කතා කරන්න බොහෝ දේවල් තියෙනවානේ. දැන් මේ පොඩි එක පාඩුවක් වුණා, මිල වැඩි වුණා, මිල අඩු වුණා. ඉතින් දැන් ප්‍රශ්නේ ඉවරයි නේද? ඉතින් කවුරුවත් කන්න නැතුව රටේ මරුන්නේ නෑනේ. ඒ නිසා අපේ ඒ කතාව අතාරමු. දැන් ඕක නෙවෙයි මේ අපිට වෙන්න ඕනේ. දැන් රටක අපේ රටේ ජනතාව 2,20,00,000. එතකොට අපිට දේශීය ව්‍යවසායකයෝ වශයෙන් අපිට ඉස්සෙල්ලාම ජයගන්න පුළුවන් අභියෝගය තමයි දේශීය වෙළඳපොළ. ඒ 2,20,00,000ට උවමනා ඒ නිෂ්පාදන මේ රට තුළ අපි නිෂ්පාදනය කර ගැනීම තමයි අපි මූලිකව කරන්න ඕනේ. එතකොට අපිට අපේ රටේ තියෙන පිහිටීම අනුව ස්වභාව ධර්මය අනුව අපිට ලැබෙන දේවල් වලින් ලැබෙන ආදායම් ලැබෙන යම් දෙයක් අපිට පිටරට ඒක විකුණලා අපිට වෙළඳපොළ ඒ වගේ මුදලක් අපිට ගත්ත හැකියි. අපිට දැන් අපේ මේ රට වැටලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න නම් මේ අපේ රට ඇතුලේ තියෙන මූලික අවශ්‍යතා ටික අපි මූලික වශයෙන් එකතු වෙලා සාකච්ඡා කරලා රජයත් සම්බන්ධ වෙලා මූල්‍ය ආයතන සම්බන්ධ වෙලා ඒ සම්බන්ධව හැකියාවක් තියෙන ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් සම්බන්ධ කරගෙන ඒ වෙළඳපොළ අපි ඉස්සෙල්ලා ජයගත්තොත් දැන් මම දැක්කා වසන්ත මහත්තයා මේ කෝටි 5,500ක් යනවා වර්ෂයකට කිරිපිටි වලට පිටරට. ඒ කෝටි 5,500 මේ රට ඇතුලේ ඒට එකතු වුණොත් මොකද්ද රටේ තත්ත්වය? වර්ෂයකට වෙන්න ඕනේ මං හිතන විදිහට 5,500 මාසයකට නෙවෙයිනේ. ඉතින් ඒ මුදල මේක ඇතුලේ මේ රට ඇතුලේ කරකුණොත් එතකොට මුළු සමස්ත සමාජ ඒ විව්වයම ඒකට ලොකු හයියක් ඒ සල්ලි. එතකොට ඒ අනුව එයාගයක් හදනවා නම් ඒකට උවමනා ගල් වැල්ටේ ගත්තොත් ඒ ගල් කඩන මිනිහා, වැල් ගොඩ දාන මිනිහා, ගඩොල් හදන මිනිහා ඒකේ වැඩ කරන මනුස්සයාගේ ආර්ථිකය දියුණුව. එතකොට ඒක ගමේ කඩේට යනවා. එතකොට ඒ මනුස්සයා ඒක ෆිනෑන්ස් කළ වාහනයක් කරගත්තනේ බැංකුව ආයතනය දියුණු වෙනවා. ඊට පස්සේ යාලා ඒ වාහනයක් කරන් මේ ගමේ රටේ ඇවිදින්න ගියා නම් තව ඒ හා සම්බන්ධ විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඉතින් මේකේ දැන් අපි අද මට මේ මහා මේ පුදුමාකාර අභිමානයක් තියෙන ජාතියක් විදිහට තමයි ඇහුවොත් ඇහෙන්නේ කියන්නේ ඔක්කොම. ඇල්පෙනිත්තජ්ජේන පිටරටින්නේ. ඒකවත් හදා මොකද්ද මේ අපිට මේ තියෙන මා කියන මහ ලොකු අභිමානය. පොඩි එකාගේ සෙල්ලම් වල සරුංගල අභිමානය හදපාකට ඕනෑම දෙයක වටිනාකමක් තියෙන්න එපා. කතා කරන වචනයක, කරන ක්‍රියාවක, කරපු වැඩක වටිනාකමක් තියෙනවා. එතකොට තමයි අන්නේ වටිනාකම තමයි ආර්ථිකය ශක්තිමත් වෙනවා කියන එක තේරුම ඒකයි. එහෙම නැතුව නිෂ්ඵල දේවල් කතා කිරීමෙන් පළක් නැහැ කියලා ඉතින් අපේ බුදුහාමුදුරුවන්ගේ දේශනයේදී ඒ ධර්ම වටිනා ධර්ම දේශනාව තුළ බොහෝ හැමතැනම ඉතින් කියලා තියෙනවා මේ තේරුමක් නැති දේවල් කතාවත් කරන්න එපයි කියලා. අනවා නිෂ්ඵල දේවල් කරන්නම එපයි කියලා තියෙනවා. නමුත් අපි රටක් වශයෙන් ආර්ථික වශයෙන් රටක් ගමක් දියුණු කළා අපි මේ අභියෝගේ ජය ගන්න නම් අපි බෞද්ධ රටක් වශයෙන් විශේෂයෙන් බුද්ධාගම අදහන ජාතියක් වශයෙන් වැඩි පිරිසක් අනිත් ආගම් අදහන අයටත් අපේම අයිතිය තියෙන රටක් මේක. ඒක දෙමළද මුස්ලිම්ද කතෝලිකද එහෙම කියලා අපි බොහොම සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් මේක. නමුත් අපි අපේ රට මෙච්චර බෞද්ධ
පසුබිමක් එක්ක හැදුණු හරි විනයානුකූල රටන මේක. දැන් බලන්නකෝ අපේ රටේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඇමතිවරයෙකුට පාරේ යන්න පුළුවන් විශ්වාසයක් තියෙනවා. දැන් මේකම බලන්නකෝ අපි බෞද්ධකමේ උපරිමේ මොනවා අපි පුදුමාකාර හැදියාවක් තියෙන මිනිස්සු අපි හරි ආගමක් රකින. දැන් අර එංගලන්තයේ අර නව අගමැතිතුමා හිටපු අගමැතිතුමාරි මම දකින ගාන වැටෙන්නේ පුස්බයිසිකල් එක. ඒ රටවල් ඔන්නේ ඒ බෞද්ධ නොවුනට ඒ බෞද්ධ රටක තියෙන්න ඕනේ පසුබිම තියෙන එව් වගේනේ. පූර්වදර්ශයන් පූර්වදර්ශයන් තියෙන එව් වගේ. අපේ රටක රටේ නායකයට පාර යන්න බෑ. එහෙම ඒ විදිහට බයිසිකලයක තියා මෙහෙම යන්නත් බෑ. කොයි වෙලාවරි වෙඩි තියලා දා එහෙම එන්න සිද්ධි කීයක් වුණාද? අපේ රටේ බේරා ගන්න තිබ්බ අපේ රට හදන්න තිබ්බ කොච්චර වැදගත් නායකයෝ අපිට නැතුව ගියාද? ඉතින් මේ නමුත් අපි බෞද්ධ. හැබැයි මේක කරලා තියෙන බෞද්ධ මිනිස්සුන් වෙන්න පුළුවන්. බෞද්ධ මිනිස්සුත් මේව කරා. ඒ වගේ දේවලුත් අපි අපේ අත්දැකීම් අපිට සාක්ෂි තියෙනවා. ඒක නිසා අපි ජාතියක් වශයෙන් අපේ හැදියාව තුළ අපේ ආගම ධර්මය තුළ අපේ දිනාගන්න අපේ අයිතීන් දිනාගන්න අපේ ආර්ථික විශේෂයෙන් හටක නෙවෙයි තමුන්ගේ පවුල ගන්නකෝ. ආර්ථික වශයෙන් පිරිහුණු ප්‍රශ්න මොනවද එන්නත් කියන්නකෝ. අපි ඒ වගේ අපේ පවුලගත් මගේ පවුල මගේ නෝනයි මගේ දරුවෝ දෙන්නයි ගත්තාම ඒ ආර්ථික වැටීම උපරිම ප්‍රතිඵල කාපු ප්‍රතිඵල ලබපු මිනිස්සු අපි. ඒ කාලයක් බස් එකක් අරගෙන පාර දුවන ඒක ඇක්සිඩන්ට් වෙලා ඒක ණය ගෙවා ගන්න බැරුව ගෙදරට ගිහලා අම්මගෙන් පොල් ටිකයි හාල් ටික අරගෙන අපි කාපු නිසා අපි මේක ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. අපි කියන්නේ මේ රටේ එවැනි ආර්ථික මට්ටමකට වැටුණු මිනිස්සු ඒ තැනට වැටුණු මිනිහෙක් වශයෙන් මම කුලී ගෙදරක ඒතකොට හිටියේ. ඒ කාලේ ඉන්න ගයක් නෑ කුලී ගෙදරක හිටියේ. එහෙම ඉඳලා අමාරුවෙන් ගත්ත වාහනේ හැප්පිලා මේ වගේ තත්ත්වයකට වටුණා. මිනිහෙක්ගේ මූලිකම අයිතිවාසිකම කනබුන එකනේ. ඒකනේ මේ හාල් පොල් ගැන හරියට කතා කරන රටේ. ඉතින් ඒ වාගේ තැනක අපි ඒ වාගේ තත්ත්වයටපත් වුණ මමත් අද මෙහෙම තැනකට ගියා නම් මේ රටේ ජනතාවට ඒ වගේ ආර්ථික වශයෙන් මේ රටේ සමස්ත ව්‍යාපාරිකයන්ගෙන් මම ඉතා වගකීමෙන් කියන්නේ. ඉතාමත් වගකීමෙන් කියන්නේ. 95ක් 96ක් 7ක් 8ක් සමස්ත ව්‍යාපාරිකයන් ඉතාමත් දුර්වල තැනකට පත් වෙලා තියෙනවා. මේ කොරෝනා විවසනේ එන්නේ ඉස්සෙල්ලා මේ තත්ත්වයට පත් වෙලා තිබ්බ මේ රටේ. ඇත්තටම අපි ඒ කොටස කතා කරමු. මට අවසර දෙන්න කෙටි විරාමයකට යන්න. ඔබ එකොන්නේ නින්නද සජීවී සංවාදය සමගයි. හැබැයි අපි කතා බහ කරමින් සාල් මාෆියාව තිබේදී සත්‍ය කුමක්ද කියලා. හැබැයි සාල් මාෆියාවෙන් පසුව ඒ සත්‍ය කතාවට අපි යනකොට බත විතරක් නෙවෙයි. අපි බත බුලත ගැන කතා කරන ජාතියක්නේ වැඩිපුර. බත විතරක් නෙවෙයි ඉතින් එහාට නිෂ්පාදන පරිභෝජන රට අභාණ්ඩ හා සේවා සියල්ල හසුරවන්නේ හැසිරෙන්නේ සහ එහි සාපේක්ෂ වාසිය සාපේක්ෂ හැසිරවීම කෙබඳු ආකාරයෙන්ද රට තුළ සිද්ධ වෙන්නේ. මේ බඳු හැසිරීම ඇතුලේ හැසිරවීම ඇතුලේ දේශීය කර්මාන්තකරුවා නිෂ්පාදකයා පාරිභෝගිකයා ඉන්නේ කොතනද කියන ප්‍රශ්නේ ඔබ හොඳ ආකාරව දන්නවා. ඔබ උදෑසන අවදි වෙලා ඔබ දවස ගත කරන හැම තත්පරයකම හැම මිනිත්තු 5ක් පාසාම ඔබ නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවාවේ මුදල අවසානයේ නතර වෙන්නේ කොතනද කියලා කල්පනා කරන්න. ඔබ 10 වෙනකන් උදෑසන ඉඳන් ඔබ ගණන් හදලා බලන්න මේ මූල්‍යමය වටිනාකම් ටික නතර වෙන්නේ කොහෙද කියලා. අපේ ආර්ථික ක්‍රමයෙන් ගෝලීය තැනකට යනවා. හැබැයි අපි කවුද? අපේ නිෂ්පාදන අපි පරිභෝජනය කරන්න කියන කාරණා සම්බන්ධව මේ වසංගතයක් එක්ක හිතන්න වෙලාව තියෙනවා. අපි නම් හිතන්නේ මේ ආශිර්වාදයක් කරගෙන රට හරවන්න පුළුවන්. අපි ගිහලා නම් කෙටි විරාමයකට රැඳී සිටින්න. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. සහල් මාෆියාවක් තිබේදෙහි සත්‍ය කතාව කුමක්ද කියන මාතෘකාව ඔස්සේ අබ්ද නින්නාද දිගහැරුම ඔබ නැවත යලිත් ඒ සම්බන්ධ කතා බහේ සමග එක්වන්නේ. අපි ඔබට අවස්ථාව ලබා දුන්නා 066 22 83 608 609
මැදිරියට එන්න පුළුවන් ඔබට මේ කතාබහ පෝෂණය කරන්න. මේ කතාබහේ යම් ගැටලු සහගතයන් තියෙනවා නම් ඒ පිළිබඳව විමසන්න ඔබට හැකියාව තියෙනවා. මොකද අපි හැමෝටම මම කලින් සඳහන් කරා වගේ මේ අපේ අදහස පැහැදිලි කරගන්න ඕනේ. අපි අතර තියෙන දුරාවබෝධය නැති කරගන්න ඕනේ. ඒකෝර දැන් අපි කොහොමද රටක් හැටියට ජාතියක් හැටියට අපි හිටගන්නේ කොහොම නිර්හංකාර නිහතමානීව හිටගන්නේ ඒ වචනයෙන් එහාට යන්න ඕනේ. ඒ ක්‍රියාකාරීත්වය සමාජගත වන දවසක තමයි අපේ ප්‍රතිඵල තියෙන්නේ. නිසා වචන තියෙනවා අපි හැමෝටම අපූරු ඒ සුන්දර වචන අහලා තියෙනවා ලංකාවේ සංවර්ධනය පිළිබඳව අපි ආපු සුන්දර වචන අපේ ඇතැම් ලියකියවිලි වල තියෙනවා ඉතිහාසයේ මේ රට හදන්න හදපු. හැබැයි වර්තමානයේකට ඉතුරුලා තියෙන්නේ ණය ගොඩක් විතරයි සහ ඒක ඇතුලේ ඔබ මනුෂ්‍යත්වයේ වෙනුවෙන් කවුද ඉන්නේ කියලා. දැන් මේ කතාව ඇතුලේ ඔබත් කොටසක ඉන්නවා. දැන් ඔබ මේ කතාවේ ග්‍රාහකයෙක් විතරක් නෙවෙයි මේ මාධ්‍ය ඉදිරියේ ඉන්න ග්‍රාහකයෙක් විතරක් නෙවෙයි. ඔබ නිෂ්පාදකයෙක් වෙන්න පුළුවන්. ඔබ පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ කර්මාන්තකරුවෙක් වෙන්න පුළුවන්. කිසියම් තැනක ඔබ හිටගෙන ඉන්නවා. හැබැයි ඒ තැන සුරක්ෂිතද? ඔබ හොයාගෙන තියෙනවද මේ කාරණේ තුල? ඔබ පාරිභෝගිකයෙක් නම් ඔබගේ පරිභෝජන රටා සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණය ඔබට හිතන්න අපේ පොඩි අදහසකුත් ලබා දෙමින් වසන්ත බණ්ඩාර මහත්මයා දැන් ඔබ මම අමතුමකට යන්න ඉඩ දෙන්න 066 22 83 68 89 අයිබෝන් ඔබට මාතරින් වීරසේන මහත්මයා අයිබෝන් ඔව් අපි දැන් මේ හාල්ලෙට ගැනීම කතා කරනකොට වැඩි ඒක තමයි ඒක මම පොඩි එකට පොඩි තප්පර 30ක් විතරක් දෙන්න හාල් වලට ගැන කතා කරනවා බීඩි බොන මිනිහ දවසට රුපියල් 50ක් වියදම් කරොත් මාසෙට රුපියල් 1500යි හාල් ක්‍රේතුනක් දවසට කෑවොත් මාසෙට යන වැඩි අමතර රුපියල් 10ක් වැඩි කරත් රුපියල් 900යි. ඒක ගැන ඕක ගැන වැඩි එල්ලෙන්න ඕනේ. අපි සිරිසේන මහත්තයත් ඉන්න වෙලාවේ වසන්ත මහත්තයත් ඉන්න වෙලාවේ අවධානය වෙන පැත්තකට යොමු කරවන්න හදන්නේ. ලංකාව වටේටම මූද තියෙනවා. එහෙම තියෙද්දි සමහර හොඳ ලුණු ඕනේ කියලා අපි පිටරටින් ගෙන්නනවා. ලුණු නිෂ්පාදනයේදී අතුරු ඵලයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක කලින් පරන්තන් වල නිෂ්පාදනය කළා. දැන් ඒකෙම අතුරු ඵලයක් තමයි ක්ලෝරින්. අත ජල සම්පාදන සහ ජල අපවර මණ්ඩලයට වතුර පිරිසිදු කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන්නනවා පිටරටින් වසරකට ඩොලර් මිලියන 15ක් 20ක් යනවා. මේව හරි අපරාධයක්. කැලේ වෙලා තියෙන පරන්තන් රසායන ශක්ති සංයුක්ත මණ්ඩලයේ ඉස්සපාලේ අක්ෂරේ 150කට සතියේ දුන්නේ. මෙන්න මේවට මේ ව්‍යාපාරික මහතුන්ගේ අවධානය එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න කියන්නේ මොකද රාජ්‍ය නිලධාරීන් මේවට අකමැති කොමිස් අරගෙන මේවෙන් පිටරටින් ගෙන්නන්න තමයි කැමති. ඒකෙන් තමයි මේ පිළිබඳව ගරු සිරිසේන මහත්මයාගේ වසන්ත බණ්ඩාර මහත්මයාගේ අවධානය යොමු කරලා මේකන හරි රටට කරන සේවයක්. මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සබන් නිෂ්පාදන කඩාවැල් නිෂ්පාදන ගොඩක් දේවල් උපයෝග කරගන්න පුළුවන්. නමුත් මේ ලංකාවේ ඒක අපිට යනවා. එහෙම යටි පිටරටින් ගෙන්නනවා. මෙන්න මේ පිළිබඳව ඔබතුමාලගේ අවධානය කරන්න ගොඩාක් ස්තුතියි. බවසෝති ඔබට කතා බහ කළාට 066 22 83 608 අපි ඔබට ආරාධනා කරලා තියෙන්නේ. වසන්ත බණ්ඩාර මහත්මයා ඔබ කලින් ප්‍රකාශ කළා දැන් මේ වෙළඳපොළ හැසිරීම ඇතුලේ මෙහි ඔබ නිතරම කියන මිල විකෘතියක් තියෙනවා. ඒක හිතාමතා කරන කාරණයක්. ඒ විකෘති කිරීමේ ක්‍රියාවලිය කිසියම් දේශපාලනික ආර්ථික ක්‍රියාවලියක අත්උදව්වෙන් සිදුවෙන එකක්. හැබැයි ඒ හා සම්බන්ධව ඍජුවම ආහාර කාරණයට මේ පාම්පිටි මාෆියාව පිළිබඳව නිතර කතා කරනවා. කැමති ඒක ඇයි එසේ කියන්නේ? ඒක ඇත්තටම මෙහෙම එකක්ද තියෙන්නේ මේ සහල් වලට මුවා වෙලා සහල් පැත්තේ දෙක තියෙන්නේ පාම්පිටි පැත්තේද? කොහොමද ඒකම අපි විසඳගන්නේ? ඔව් මෙහෙමයි. දැන් මෙතුමා කියන කාරණේ මම එහෙමම පිළිගන්නේ නැහැ. දැන් මෙතුමා සාධාරණව යුක්ත සාගතව මගේ වැඩේ කරන්නේ මම ඉදිරිය බලාගෙන යන්නේ කියලා හිතලා එතුමා ඒක කරගෙන යනවා. එහෙම හිතන එකේ වරදක් නැහැ. හැබැයි එහෙම සුන්දර වෙළඳපොළක් නෙවෙයි මේ තියෙන්නේ. මේ වෙළඳපොළ සිරිසේන මහත්මයාට ශක්තිය තියෙන නිසා එතුමාට ඒ කර්මාන්තය ඇතුලේ පවතින්න පුළුවන්. හැබැයි අපේ දේශීය ව්‍යාපාරිකයෝ එහෙම එක කර්මාන්තයකට කොටු වෙන්න නෙවෙයි ඒ තව කර්මාන්තවලට යොමු වෙන්න ඕන වෙනත් ව්‍යාපාරවලට යන්න ඕන අපේ දේශීය ව්‍යාපාරිකයෝ එතනට ගේන්න ඕන. හැබැයි මේ වෙළඳපොළ ඇතුලේ දැන් මෙතුමාම කියපු කාරණේ කිරිපිටි. එතකොට මේසා මුදලක් ඇමරිකන් ඩොලර් 400ක විතර මුදලක් ග්‍රාමීය ආර්ථිකයට යන්න තියෙන සල්ලි අපි පිටරටට යවලා කිරිපිටි ආනයනය කරනවා. ඒතර මේක නිකන්ද වෙන්නේ. එතකොට ආරිශීල වික්‍රමනායක මහත්මයා අර තමන් ජීවිත කාලයක් අම්බ කරපු සල්ලි රුපියල් බිලියන 3000ක් විතර වේදම් කරලා අර කිරිපිටි කර්මාන්තශාලාවක් හදලා අර ලීටර් ලක්ෂ 2ක් මිලදී ගන්නවා. ගොවියට ඒක ගත්තේ නැත්නම් ගොවියට කිරි විසි කරන්න වෙනවා මහපාරේ. එතකොට
ඒක කරගෙන යනකොට සද්භාවය කරා කියලා එතුමාට පවතින්න පුළුවන්ද? බෑ. මොකක්ද හේතුව? මේ රටට පිටරටෙන් ආනයනය කරන බාල කිරිපිටි 130කට වැඩිය පාම් තෙල් දාපු කිරිපිටි ඉතා අඩු මිලට ගේන්න ඉඩ දීලා තියෙනවා. ඉතා අඩු මිලට ගේන්න ඉඩ දීලා තියෙනවා. පසුගිය රජයෙන් ඒ බදු මුදල් පනවල තිබුණු බදු රුපියල් 225කට තිබුණු බදු කිලෝ එකකට රුපියල් 2 දක්වා අඩු කරා. රුපියල් 223කින් අඩු කරා. ඒතර දල වශයෙන් ඒ සමාගමට ලැබුණු වාසිය මිලියන 10000ක්. ඒතකොට හිතන්න මිලියන 10000ක් උඩසාක්කුවේ දාගත්ත සමාගමකට කවද මිලදී ගන්න බැරි? සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරී. දැන් මේ ඔක්කොම දාන්න නීති විරෝධී. හරි? වෙළඳුන්ට අයිතු කොමිස් දෙනවා. ඒ ආදී වශයෙන් සමස්ත වෙළඳ අර මිල විකෘතිය නිසා ඔවුන් ලබා ගන්න අයිතු ලාභයෙන් ඔවුන්ට පුළුවන් විශාල විකෘතියක් ඇති කරන්න. එතකොට දේශීය ව්‍යාපාරිකයට පවතින්න බෑ. හරි? අපි මොනතරම් ඔහුට ණය දුන්නත්, ඔහුට දැනුම දුන්නත්, විවිධ දේවල් කරාට බදු සහන දුන්නත් නැගිටින්න බෑ. ඒ මේ මිල විකෘතිය නිසා මහා සමාගම් පිටරටින් ආනයනය කරන බාල නිෂ්පාදන රට ඇතුළට ගෙනත් දාලා වෙළඳ පොළ අත්පත් කරගන්නවා. එතකොට ඒකම අදාළයි. එතකොට ඒකට රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යයි. ඒක නිකන් වෙන්නේ නැහැ. ඒක කිරි කර්මාන්තයේ ඉන්න පැලවත්ත කර්මාන්ත ශාලාවේ ආරශීල වික්‍රමනායක මහත්තයාට බෑ ඒක නිවැරදි කරන්න. එතුමා රාජ්‍යය නෙවෙයි. ඒත් රාජ්‍යයේ වගකීම තමයි දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරන්න, දේශීය නිෂ්පාදකයා රකින්න අවශ්‍ය පියවර ගන්න එක. වෙළඳ පොලේ මිල විකෘතිය නැති කරන එක. හැබැයි ඒක එහෙම සරලද? නෑ. අපි දැක්කා ඊයේ පෙරේද අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා මොකද කියන්නේ? බදු ගහන්න එපා. එතුමා පෙනී හිටින්නේ අර පිටරට සමාගම් වෙනුවෙන්. ඒ කියන්නේ පිටරට කිරිපිට සමාගමෙන් කිරිපිට ගෙනාපුවම බදු ගහන්න නැතුව දේශීය නිෂ්පාදකයා වැඩි කරන්න බෑ. ගමේ ඉන්න අහිංසක ගොවියට කිරි වලට මිලක් ගෙවන්න බෑ. ඒතොර බදු ගහන්න ඕනයි කියලා අපි කියනවා. ඒතොර අර අනුර කුමාර දිසානායක කියනවා ඒක ගහන්න එපා බදු. සමාගම් වලට සාහන දීපන් කියලා. ඒතොර රජය මොකද කරන්නේ? ඒතොර මේ ගැන සංවාදයක් අවශ්‍ය නැද්ද? ඒතොර මහජනයා කියන්න ඕනේ නැද්ද? පිටරටින් ආනයනය කරන දේ අඩු මිලට කාලා හරියන්නේ නැහැ. අපේ ගොවියා අතට සල්ලි යන්න නම් අපේ නිෂ්පාදකයා නිෂ්පාදන දිරිමත් කරන්න නම් අපේ නිෂ්පාදකයා ශක්තිමත් කරන්න නම් මේ බදු ගහලා මේක අධෛර්යමත් කරන්න ඕන, මේකට සහන දෙන්න ඕන කියන මතය සමාජයට අවශ්‍ය නැද්ද? දැන් ගන්න මේ මෙතුමා අකමැති මාතෘකාව. දැන් ගන්න ආහාර වෙළඳ පොලේ ප්‍රධානම කාරණේ තිරිඟු පිටි. මේ පහුගිය අවුරුදු 4ට තිරිඟු පිටි ආනයනයේ වැඩි වුණා මෙට්‍රික් ටන් ලක්ෂ 4කින්. ඒ කියන්නේ දල වශයෙන් මාස 2ක් කන හාල් ප්‍රමාණය වෙළඳ පොලෙන් අතිරික්තයක් බවට පත් වෙනවා. කොහොමද ඒක උනේ? නිකන් වුණාද? නෑ. රුපියල් 20ක බදු සහනයක් දුන්න තිරිඟු ඇටවලට. ඊට පස්සේ රුපියල් 28ක බදු සහනයක් දුන්න තිරිඟු පිටිවලට. එතකොට රුපියල් මිලියන දල වශයෙන් මිලියන 35000ක් විතර අවුරුද්දකට මේ සමාගම් අතට ලැබෙනවා. එතකොට ඒ සමාගම් විසින් විවිධ අවුල් ඇති කරනවා. දැන් අපි දක්කන්නේ දැන් මේ පහුගිය ප්‍රශ්නෙත් මෙතුමා අකමැති ප්‍රශ්නම ආයෙ කතා කරනවා මම. මොකද්ද මේ ප්‍රශ්නෙදිත් කී දෙනෙක් විවිධ දේශපාලන කතන්දර කිව්වද? කී දෙනෙක් විවිධ ආකාරයෙන් මේක නැවත හරවන්න හැදුවද? අන්තිම මොහොතේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ තීන්දුව ගත්ත නිසා ඒක ප්‍රශ්නේ බේරුණා. එහෙම නොවුණා නම් මේ රුපියල් මිලියන 35000ක් අතට ගන්න මේ පාම්පිටි සමාගම් මේ සහල් වෙළඳ පොළ විකෘතිය ඇති කරන්න මැදිහත් වෙනවා. උන් නිකන් ඉන්නේ නැහැ. උන් බුද්ධියගෙන ඉන්නේ නැහැ. උන් ලක්ෂ 4ක් වැඩි කරගත්ත මෙට්‍රික් ටන් මාකට් එක. තව 4ක් වැඩි කරගන්න පුළුවන් මේ වෙළඳ පොළ වැට්ටුවම. වී වගාව අධෛර්යමත් කරාම. ලබන කන්නේ වී වගාව අධෛර්යමත් කරාම වී ගොවියා වී ගොනතර අතහැරියම රුපියල් 50 මදි ගොවියට. ඒ 50 මදි. නමුත් 50ට වඩා ගෙවන්න බෑ කියන එක මේ මිල මට්ටම මෙතන තියෙනවා. හාල් මිල 100 නම් 50ට වඩා ගෙවන්න බෑ. ඒක හරි. ගොවියට වෙන සහන දෙන්න ඕන. ඒතර ඒ සම්බන්ධයේ සමාජයේ කතාවක් අවශ්‍ය නැද්ද? ඔබතුමාලා ඒක කියන්න ඕනේ නැද්ද? මෙතුමන්ලා ඒක කියන්න ඕනේ නැද්ද? ඒක හංගලා තියෙන ප්‍රශ්නයක්ද? නැත්නම් වෙළඳ පොළ සර්වසාධාරණව නිකාම්ම මේක හරියනවද දෙපැත්ත බැලන්ස් වෙලා? නෑ. මේකේ මහා සමාගම් වලින් කරන බටහිර විවිධ කුමන්ත්‍රණකාරී සංවිධාන වලින් දැන් ආහාර සුරක්ෂිතතාවය කියන සංකල්පය ගත්තොත් ආහාර සුරක්ෂිතතාවය කියන එක ජාතික ආරක්ෂාව තරම්ම වැදගත්. ඒතර ඒක අවුල් කරන්න විවිධ සංවිධාන මැදිහත් වෙනවා. මට ඇමතුම්ට ඉඩ දෙන්න. අපේ මේ මොහොතේ අපිත් එක්ක ඉන්නවා ප්‍රවීණ මාධ්‍යවේදී කාංචන කුමාර හරිදාස මහත්මයා. අයිබන් ගමගේ මහත්තයා බොහොම කතා කරන්න ඕනම අවස්ථාවක තමයි මේ ප්‍රශ්නය කතා කරන්නේ. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ වගේම එක පැත්තකින් සිරිසේන මැතිතුමාටත් අනිත් පැත්තකින් වසන්ත අපේ මේ වෛද්‍යතුමාටත් මේ ප්‍රශ්න දෙකින්
දෙනෙක් අපේ මේ සිරිසේන මහත්තයා කිව්වා මේ ප්‍රශ්නේ හාල් විතරක් නෙවෙයි. මේ රටේම ප්‍රශ්නය පිළිබඳව කතා කිරීමේදී බීජ ටික පොඩ්ඩක් හිතලා බලන්නකො. මේ රටේ බීජ ටික විතරදී ඒවා අනිත්කුත් සියලුම දේ වේවා මේ බීජ ටික ගෙනල්ලා තියෙන ක්‍රමවේදය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවානේ. මේ රටේ බීජ ටික අපේ රටේට අවශ්‍ය බීජ ටික ගේන්නේ නැතුව අපි මොනවා කෘෂිකර්මාන්තය ගැන කතා කරත් කිසිදු පළක් නැහැ. මොකද අපි පහුගිය දවස් ටිකේ මාධ්‍යවේදීන් හැටියට අපි දැක්කා. අපි ස්ථානයේ ඉන්න සිරිසේන මැතිතුමාටත් මම මේ දවස් 3කට කලින් දුරකථනයෙන් කතා කරලා ඇහුවා මොකද්ද මේ ප්‍රශ්නේ අපි කරන්න ඕන මේ ක්‍රමවේදය මේ රටේ කියලා. හැබැයි එතුමා සාර්ථක උත්තර කීපයක් මට දුන්නා. හැබැයි මේ රටේ බීජ ප්‍රශ්නය පිළිබඳව කිසිම කෙනෙක් අවධානය යොමු කරන්නේ නැහැ. කාබනික පොහොර ගැන කතා කරනවා. හැබැයි මේ රටේ මේ ආර්ථික හාල් මිල ගැන, වී මිල ගැන, අනෙකුත් එළවලු මිල ගැන කතා කරනවා. හැබැයි මේ බීජ ටික කොහෙන්ද එන්නේ? මේ බීජ ටිකට මොකද්ද වෙලා තියෙන්නේ? මේ ඇතිසතියෙන් දකින්න නැතුව කතා කරන්නේ නැතුව මේ අඳුරේ අතපත ගෑමකින් තියෙන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. නියමතම මේ ප්‍රශ්නයට ගිහිල්ලා වස්තුව තියෙන්නේ බීජي. හැබැයි බීජ වස්තුව ගැන කතා කරන්නේ නැතුව ආදායම ගැන කතා කරනවා, හාල් මිල ගැන කතා කරනවා, එළවලු මිල ගැන කතා කරනවා. කතා කරන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ. හැබැයි බීජ ගැන කතා කිරීමේ තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපේ සිරිසේන මැතිතුමාටත් අපේ වෛද්‍යතුමාටත් මේ බීජ ගැන ප්‍රශ්නේ කතා කළොත් ඒක නිවැරදි කළොත් අපේ රට ඔයිට වැඩිය යමක් කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා කියන එක තමයි මගේ දෙන්න තියෙන මේ ප්‍රශ්නය. ඒ විතරක් නෙවෙයි මේ උත්තරයට වඩා විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියන එක තමයි මගේ ඉල්ලීම. ඔව් බොහොම ස්තුතියි කාංචන මහත්මයා. අපි ඉදිරියේදී හමුවේ මේ පිළිබඳ සංවාදය දියුණු කිරීම සඳහා අපි කතා බහ කරමින් හිටිය ඔබට අවස්ථාව ලබා දුන්නා 066 22 83 608 අපි ළඟට එන්න කියලා. කෙසේ වෙ නමුත් අපිට ඉතිරිව තිබෙනවා දැන් ඩග්ලස් සිරිසේන මහත්තයා ඔබ සඳහන් කළා මේ දැන් දේශීය ව්‍යාපාරිකයා ක්‍රමයෙන් පිරිහීමකට පත් වුණා. මේ අපි හොයාගන්න ඕනේ මේකට හේතු මොනවද කියලා. හේතුව නැති කිරීම තමයි සඳහා තමයි අපි කටයුතු කරන්න ඕනේ. මොකක්ද ඔබ දකින හේතුව මේකට? කොහොමද මේ හේතුව අපි හඳුනාගන්නේ? හේතුව තුරන් කරන්නේ කොහොමද? දැන් අපි ඉස්සෙල්ලා අපේ අර ප්‍රවීණ මාධ්‍යවේදියා කාංචන මහත්තයා මට මේ දවස් තුනට ඉස්සෙල්ලා කතා කරලා මම එකක් කියන්න ඕනේ. මම ඉතින් බොහොම හොඳින් යත්තේ කතා කරා. එනාට මට ඉන්ටර්වයුව එකට ඒ වෙලාවේ යන්න බැරි වුණා. නමුත් එතුමා මම ඉරිදපත්තරේ අරගෙන බැලින්නම් මේ හාල් පිළිබඳව ලොකු චෝදනාවක් දාපු එතුමාගේ නමින් ලොකු ලිපියක් මම දැක්ක. මම ඉතින් මේ දවස්වල වගේ හෙඩින් එක විතරයි බලන්න නිකන් වැඩකුත් නැහැ බලලා. නමුත් ඒ මහත්තයා ඒ සම්බන්ධව දක්වන උනන්දුව දැන් රටේ හාල් නෑ කියන එකනේ කතා කරන මේ සබ්ජෙක්ට් එකට මේ මහත්තයා දාපු ප්‍රශ්නෙට උත්තර දෙද්දී අපව හාල් ගැන කතා කරන්න වෙනවා. නැත්නම් මම හාල් ගැන කතා කරන්නේ නැහැ. හාල් ගැන කතා කරන්න වැඩක් නැහැ. හාල් තියෙනවා. ඒ පිළිබඳ ඒකේ ප්‍රශ්නයක් නැහැ. මට හුඟක් අය විවිධ චෝදනා එල්ල කරා. කොරෝනා වෙලාවෙ නිකන් කන්න දෙන්නම් කිව්වා. මේ හාල් ඕන තරම් තියෙනවා. හාල් ඕන තරම් තියෙනවා. ඇත්ත හාල් හිගයක් නෑ මේ මට දැන් එක මම දැන් නම් වශයෙන් ඒවා කියන්න යන්නේ මේ 2021 අප්‍රේල් වල ඇත්ත 2021 අප්‍රේල් වෙනකල් කිසිම ප්‍රශ්නයක් නෑ. ඊළඟ කන්න ගුවන් කපුවා හැමදාම දැන් මාසෙකට මාස එකමාර ලබන මාසේ ජූනි මාසේ 20 විතර ඉඳලා ආදායම් වෙනවා. හාල් හිග වෙන්නේ නෑ. ඒක ඇත්ත. ඒක මම වක්කීමෙන් කියන්නේ. මම නිකන් කන්න දෙන්නම් කිව්වා. ඇත්ත. එහෙම තත්ත්වයක් රටේ ඇති වුණේ නැහැනේ. ඒවා දැන් අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල තුල කවුරු මොනවා කිව්වත් කොරෝනා සම්බන්ධව ඒක මඩපවත්වා ගන්න ඒක පාලනය කරන්න ඒ ගෙනිච්ච වැඩපිළිවෙල මම දකින්නේ මේ කොරෝනා අවස්ථාවේ මුළු ලෝකෙම මේක පාලනය කරන්න වැඩිම මැදිහත් වුණේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අති මහත් ශක්තියක් දුන්නේ ඒ රටවල් වල හමුදාව සහ පොලිසිය. නේද වශයෙන්. එතකොට අපේ වෙලාවට
ඒ හා සම්බන්ධව මන අත්දැකීමක් පළපුරුද්දක් තියෙන නායකයෙක් හිටපු ඉඳ මේක මේ විදිය වුණා. මේක පොඩි අර ඊපෙරේදාර කුවයිට් වලින් ආපු ඒ ෆ්ලයිට් එකේ අපි අපේ සහෝදර ජනතාව ඇත්තටම යම් මේ වාද විවාද තිබ්බට අපේ රටේ මිනිස්සු අපිට හැදිලා මලත් ඒ මිනිස්සු ගෙන්නන්න ඕනේ. නැත්තම් කොහෙ යන්නද? ඒ මිනිස්සුත් යවනවා නම් අපි ඒක ගන්න ඕනේ. නමුත් ඒක වෙනම කතාවක්. නමුත් අර මහත්තයා අහපු ප්‍රශ්නේ දැන් අපිට චෝදනාව තිබ්බට ඔය කාල්විහි සම්බන්ධව මම ගොවියන් වෙනුවෙන් මහත් සේවයක් කරන ලොකු වැඩපිළිවෙලක් කරලා තියෙනවා. අවුරුදු 72ක් නිදහස ලැබුවට පස්සේ මේ රටේ අපි කරන පෝර පරිභෝජනය හා සම්බන්ධව මම අවුරුදු 3.5-4ක ලොකු පරිශ්‍රණයක් කරලා ඇග්‍රෝ ෆර්ටිලයිසර් කම්පැනි කියලා මම කම්පැනියක් කරියා චීන සහ පිලිපීන් රට සමග එකතු වෙලා ඒ තාක්ෂණය අරගෙන තමයි ෆැක්ටරි මේ හදන්න අපි තීන්දුව කරේ. ඒ ෆැක්ටරි අපි දැන් හදනවා. ඒක හදලා නිම වෙනකල් අපි ඒ රටෙන් ඒ ප්‍රමිතිය පොහොර මෙහාට ගේනවා. ඒ පොහොරවල අපි ඇත්තටම බිත්තර වීත් අපි දැන් හදනවා. බිත්තර වී හදන අපි දැන් නිෂ්පාදනය කරපු දෙවෙනි කන්න දැන් අවුරුද්දක් වෙනවා. පොහොර අපි අලුවියට පටන් අරගෙන අවුරුදු 1.5ක් විතර වෙනවා. නමුත් ඔයා දන්නවද වසන්ත බණ්ඩාර මහත්තයා මේ කතාව මම විශේෂයෙන්ම මේ මාධ්‍ය ආයතනට එන්න හේතුවත් මේක විශේෂයෙන්ම ගොවි ජනතාව මේ ප්‍රදේශයේ උගක් මිනිස්සු මේකට සම්බන්ධ වෙන මිනිස්සු කොළඹ බලනවා නැත්නම් දාර මහත්තයා මාතලෙන් කතා කරේ. ඉතින් ඒ මේකට මම ආවේ දැන් මේ පොහොර පරිභෝජනය තුල අපි අවුරුදු 72ක් පරණ මේ පොහොර පරිභෝජනයේ තියෙන දුර්වලකම රටේ දේශපාලඥයෝ විශේෂයෙන්ම ජනතාවගේ පුදුමාකාර දුකකින් දුක්ඛිත තත්වයකින් කතා කරනවා මේ ආහාර සම්බන්ධව. ආහාර අවශ්‍යයි ලොකුයි තමයි. නමුත් ආහාර ප්‍රශ්න විසඳන්නට වැඩිය දේශපාලඥයා දුකෙන් හැඬු කඳුලෙන් ජනතාවගේ කතා කරන්න ඕනේ ජනතාවගේ ආර්ථික ශක්තිමත් වෙන වැඩපිළිවෙලක් තුල. ඒ තුල කන ප්‍රශ්නේ විසඳේ. ඒකට මේකට අඬන්න ඕනේ නැහැ. මේ ඇයි මේක එයාලගේ වාසිය තමයි එයාලගේ ප්‍රාත්ම එයාලගේ ප්‍රචාරය ඒක තමයි හොඳම දේ දුකම හිතන දේ තමයි එයාලගේ ප්‍රධාන අවිය. ඒක තමයි අපේ රටේ මේ කෙල වෙලා තියෙන වචන පාවිච්චි කරන්න වෙනවා මට. හරිද? නමුත් මේ පොහොර පරිභෝජනය තුල තියෙන தත්ත්වය තමයි වසන්ත බණ්ඩාර මහත්තයා මේ ගැන අපි පරීක්ෂණය පවත්වන ඒවට සහභාගී වෙලා පිලිපීන රටට ගියපු වෙලාවේ මට එතනදී එක පොහොර වර්ගයක් පෙන්වනවා මේ අපේ ගොවියෝ හොඳට මේක අහගන්න ඕනේ. අපේ විශේෂයෙන්ම ගොයන් සහ අපිට අවශ්‍ය එළවලු අපේ වෙනත් පොල් තේ ඒ සියලුම ඒ ගස්වලට මේ අපිට මිනිස්සුන්ට හැදෙන මානසික ආතතියම ඒ ගහටත් තියෙනවා. හැදෙනවා. ඒක වෙන්නේ දැන් අපිට මානසික ආතතිය මේ හැදෙන්නේ මේ අපිට තියෙන සමාජීය ආර්ථික ඒ ගැටලුත් එක්ක විශේෂයෙන්ම දේශපාලන. හරිද? අපි ආතතියටපත් වෙන්නේ ඒකයි. බලාපොරොත්තු තියාගෙන ඉඳලා එව්වා කඩ වුණාම වැඩියෙන්ම අපේ බලාපොරොත්තු කඩ කරන්නේ ඒ අය. ඉතින් ඒ අපි ආතතියටපත් වෙන්නේ එහෙම. නමුත් විශේෂයෙන්ම සාකයක් ආතතියටපත් වෙන්නේ පවතින දේශගුණික සහ කාලගුණික තත්ත්වය අනුව තමයි ඒ ගහ ආතතියටපත් වෙන්නේ. ඒකේ ගහට පවතින කාලගුණික සහ දේශගුණික තත්ත්වයෙන් ගහට සිද්ධ වෙන්නේ ඒ බලපෑම තුළ ගහේ විටමින් අඩු වෙනවා. අවසාන නිෂ්පාදනයට බලපානවා. ඒ විටමින් අඩු වුණාට පස්සේ ඒ ගහ දුර්වල වෙනවා. ඕනෑම ලෙඩක් සම්බන්ධව දිලීරයක් විස බීජයක් ආපු ගාම දුර්වල අපේ ශරීරය උනත් දුර්වල නම් ඕන දෙයක් අපේ ශරීරයට විස බීජයක් ඇතුළු වීමේ ශක්තිය ප්‍රමාණය වැඩි. ඒ වගේ මේ ගහට ඒ පැත්තෙන් ගහ රෝගී වෙනවා. එක පැත්තකින්. මේ රෝගී තත්ත්වයක් එක්ක ඒකට ප්‍රතිකර්ම නොලැබීම තුළ මේකේ අස්වැන්න ඉතාමත් හිතාගන්න බැරි ප්‍රමාණයකට අඩු වෙනවා. අවුරුදු 72ක් තිස්සේ මේ රටේ අපි කතා කරනවා. හාල් ගැන කතා කරනවා දේශපාලනඥයෝ. හාල් ගැන හාල් මදි, හාල් මිල වැඩි කතා කරනවා.
කවුද කතා කරන්නේ හාල් නිෂ්පාදනය වැඩි කරගන්න. ඒ ගොවියට ඒ ගොවියගේ නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා මම මේ කියපුදේ අතිශයින්ම අතිමහත් ප්‍රශ්නයක් මේ රටේ තියෙන. රටේ නිෂ්පාදනය වැඩි කිරීම තුළින් තමයි මේ ප්‍රශ්නට විසඳුමක් එන්නේ. හිගතාවය තුළ මිල වැඩිමයි. හිගතාවය තුළ මිල වැඩිමයි. සැපෙම ඉල්ලුම සැපෙම කතාව නැති ඕක දැන් මට කියලා එපා වෙලා තියෙන එක දැන් මට මේ එපා වෙලා ඉල්ලුම හා සැපෙම කතාව. ඉතින් ඒක නිසා මේ රට තුළ ඇත්ත වශයෙන්ම නිෂ්පාදනය හාල් නිෂ්පාදනය වේවා වෙනත් නිෂ්පාදනයක් වේවා විශේෂයෙන්ම ආහාර සම්බන්ධව ඒ ගත්තාම අනිවාර්යයෙන්ම මේ කාලීනව පාවිච්චි කරන අති නවීන පොහොර වර්ග ඒවා කාබනික වෙන්න පුළුවන් ඒවා රසායනික වෙන්න පුළුවන් ඒවට මොනවා හරි ප්‍රමිතියක් රටේ තියෙනවා ජාතික පොහොර ලේකම් කාර්යාලය වැනි ආයතන කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ තුලින් නිර්දේශිත ඒ පොහොර ඒවා සපයලා හිටන් මේ රටේ ආදායම වැඩි කරලා හිටන් අපි ඒ රටේ ආදායම වැඩි කිරීම තුල ඒ රටට අවශ්‍ය හාල් ටික හරි එළවලු ටික හරි ලැබෙනවා වාගෙම ඒ ආදායම වැඩි කිරීම තුල ගොවියගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා ඔටෝමැටිකලි. නිෂ්පාදනය ගැන කතා කරන්නේ නැහැ. මේ ඔක්කොම කතා කරන්නේ මේ කන්න ටිකක් හේගුණාම අනේ මෙයාට කන්න නැහැ මේක අපි නම් හිටියානම් මේම කරනවා. ඒක එව්ව නෙවෙයි කරන්න ඕනේ රටේ දේශපාලඥයෝ මේක. දැන් මේක බලන්න මේ කොරෝනා මේ දැන් මේ මැතිවරණ ගැන මේ දේශපාලන මතය මම මේ ඒක දේශපාලන පක්ෂයකට පක්ෂව කතා කරනවා නෙවෙයි. මේක කියන්න ඕනේ. හරිද? දැන් ආණ්ඩු පක්ෂය අපේ ජනාධිපතිතුමාගේ ඒ පක්ෂයේ කට්ටියට මැතිවරණේ තියන්න ඕනේ. ඇත්තටම තියන්න ඕනනේ. දැන් මේක පාර්ලිමේන්තුව නැතුව ජනාධිපතිවරයාට මේක පාලනය කරන්න බෑනේ. මේක සත්‍ය කතාවත් ඇත්තටම ජනාධිපතිවරයාට පක්ෂ ආණ්ඩුවක් තියෙනවා නම් මේක කරන්න පුළුවන්. ජනාධිපතිතුමාට විපක්ෂ ආණ්ඩුවක් ආවොත් ජනාධිපතිතුමාද අමාරු වැටෙන්නේ. ආයෙ අමාරු වැටෙන්නේ අපිව. මේක දැන් පහුගිය කාලෙත් තුනේ ඒකනේ. විවිධ දේශපාලන ප්‍රතිපත්තිවල මතවාදවල වෙනස නිසා නායකත්ව දෙක ඇතුළේ ඇති වුණ ගැටුම තුළ අපි ආර්ථික වශයෙන් නෙවෙයි අපි අමාත්‍යෙන්ම පාතර වැටුණා. අපි ඒකම ආයි කරගන්නවා. ඒක නිසා දැන් විපක්ෂයට ඔක්කොමට ආණ්ඩු පක්ෂයට මැතිවරණේ තියන්න අවශ්‍ය සේම සියලුම විපක්ෂයට අවශ්‍ය මැතිවරණේ කල් දාන්න. මොකද්ද මේ දෙකෙන්ම මේ ප්‍රතිලාභයන් බලාපොරොත්තු වෙන්නේ? ඇයි මේ රටට අපිට ජනතාවට අපිට හානි කරලා මේ අපේ ප්‍රශ්නද මේ වාගේ දැන් මේ අපි හානියක් කරා මොකක් හරි කරයි කියලා මේ කතා කරන එකද වැඩේ? මේක මේ මැතිවරණ සම්බන්ධව මේක කල් දාන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ රජයට තියෙන ඡන්ද ප්‍රමාණය අඩු වෙන්න. ඒකනේ ඒක ප්‍රායෝගික අපි මෝඩයෝ නෙවෙයිනේ. අපිත් මේ මොනවා හරි දැනීමක් තියෙන ඉඳන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක මේ වාගේ පටු දේශපාලන අදහස් ක්‍රියාත්මක කරන්න යන තුල ඒ දේශපාලඥයෝ ඒ ඔක්කොම ඉව හොඳයි. මේ වැරදි අපි තමයි. ඔව් දැන් ඒත් එකම අර විරාමයට යන්න කලින් එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඔබතුමා කිව්ව කාරණාත් එක්කම දෙකක් තමයි ඔබතුමා මතු කරා දේශීය ව්‍යාපාරිකයන් එකක් පිරිහිලා ඒ කට්ටියට බොහොම කට ඉන්න තැන පිළිබඳ ඒ තරම් යහපත් නැහැ කියන කාරණේ. හැබැයි දැන් දේශීය නිෂ්පාදකයා හෝ කර්මාන්තකරුවා ව්‍යවසායකයා සංවර්ධනය කිරීම සඳහා කිසියම් වැඩපිළිවෙලක් සකස් කරනකොට රජයේ විශේෂයෙන් අපි ගත්තොත් අධිකාර ජනාධිපතිතුමන් පහුගිය කාල සීමාව තුළ විශේෂයෙන් ආනයනය සම්බන්ධව ගන්න සූදානම් වන ප්‍රතිපත්ති සහ ගත්තු ප්‍රතිපත්තිත් එක්ක බොහෝ දෙනෙක් ජනතාව ආයේ කලබලයට පත් වුණා. මේ එන්නේ යන්නේ අර ඔබතුමා කලින් මහා ප්‍රහර්ෂයක් හැටියට දැකපු අර 70 දශකයේ මේ දේශපාලන යුගයටද මේ යන්නේ. ආයේ හාල් පොළු මිරිස් පොළු වලට ජනතාවට යන්න වේද? කණ්ඩ නැති රටකටද මේ රට ගෙනියන්න යන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ. එහෙම ඒකක් එන්නේ නැද්ද අපිට ඔය කියන මේ රටේ නිෂ්පාදන කරන්න පටන්ගෙන මෙහි ඔක්කොම නවත්තලා එවැනි අනතුරක් දකින්න නැද්ද ඔබතුමා කර්මාන්තකරුවෙක් හැටියට? නැහැ. ඒකෙදී අපි ඔය දැන් අපිට 70 ඒ කාල සීමාව ඇතුළත රටේ ඒ කරන්න හදපු ශීඝ්‍ර සංවර්ධනය තුල යම්කිසි ගැටලුවක් අඩුපාඩුවක් සිද්ධ වුණා නම් අපිට දැන් ඒක ගැන අත්දැකීමක් තියෙනවා. අත්දැකීම් තුලින් තමයි සියලු දේවල් විසඳ ගන්න පහසුම. ඔය පොතේ තියෙන දේෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් මාරි පහසුයිනේ. ඔය ගණන ඉතින් දැනුගත් අය එව්ව ඇවිල්ලා කියලා හිටන් ඒ විදිහට ප්‍රශ්න විසඳනවා නම් මේ
කිසි ප්‍රශ්නයක් නැහැ මේ සියලු දේවල් පටස් ගාලා විසඳ ගන්න පුළුවන්. එහෙම බෑ. අපේ ජීවිත අභියෝග ජය ගන්න නම් අනිවාර්යයෙන්ම අත්දැකීම් වලින් අපි ගන්න ඒ ආදර්ශය දැනීම අන්න ඒකට මූලිකත්වයක් දෙන්න. ඒක එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේ. ඒක දැන් උතන ඔය හාල් පොළු දාපේකද මම ඒ කාලේ හොරෙන් හාල් අරගෙන යන එකට අපේ අම්මත් ඒ ගම්පහ පැත්තේ යන්න ඉතින් කෝච්චිය අපි සීට් එකකට තියාගෙන එහෙම අපි මම ගිහිල්ලා තියෙනවා. ඒක ඉතින් මේ විකුණන්න නෙවෙයි. ඒ දවස්වල හිග තිබ්බ තත්ත්වෙද එව්ව ඒ වාගේ තත්ත්වෙට දැන් යන්න ඕනේ. අනික දැන් ඒ තියෙන දැන් ලෝකයේ තියෙන දියුණු තාක්ෂණයේ ප්‍රවාහන ක්‍රමත් එක්ක මෙහෙ යම් දෙයක් හිගනම් දවස් දෙකෙන් ගේන්න බැරි වුණ දෙයක් කන දෙයක් එහෙම දැන් එව්ව ගැන අපි එච්චර හිතන්න ඕනේ. එහෙම තදබල ප්‍රශ්නයක් නම් ටක් ගාලා ඕඩර් කරලා ගෙන හැකිනේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ ගොවියෝ නිෂ්පාදන ශේෂ්ත්‍රය ඉඳලා ඔවුන් කරන නිෂ්පාදනය කරන එක. හැබැයි ගොවියෝ නොවන අය ගිහිල්ලා බීජ නෙවෙයි වගා කරන්නේ. විවිධ මත වගා කරනවා ගොවීන්ගේ ඉඩම්වල. එතකොට ගොවියා ගැටෙන්නේ නිෂ්පාදනය එක්ක නෙවෙයි අර මතත් එක්ක. ඒ නිසා දේශපාලනික වශයෙන් ගොවියෝ අවුල් කරන සංවිධානාත්මක වැඩ පිළිවෙළවල් පවා තියෙන බව අපි ඔබට මතක් කරනවා. අපි යනවා තවත් ඇමතුමකට. අයිබෝන් ඔබට අයිබෝන් ජයසේකර මහත්මයා. ඔව් ඇත්තටම මම ඔයගොල්ලන්ට ඉස්සන්ට එනවා. ඔව් මේ ව්‍යාපාරික දේශීය ව්‍යාපාරික මහත්මයන් මේ වගේ වැඩසටහන් කිරීම ගැන ඇත්තම දඩසිරි මහත්මයා මම දැනගත්තේ මේ හාල් නිෂ්පාදනය කරන විතරයි. අද මම දැනගත්ත පොහොර ඉතින් විතර මේවා කරනවා කියලා. ඉතින් ඇත්තටම අපි දැනගන්න ලැබීමත් බොහොම සන්තෝෂ වෙනවා. දේශීය ව්‍යාපාරිකයෝ මේ වගේ දේවල් කරන්නේ ගැන. දේශපාලඥයන්ට නම් ඕන දෙයක් කියන්න පුළුවන්. එයාගේ මල්ලතර කරගන්න. ඔබතුමා සැලෙන්න එපා. ඇත්තම දේශීය ව්‍යාපාරිකයන් කරන දේ අපි අගය කරන්න ඕන. මම හිතන්නේ වෛද්‍ය පාදිනී මහත්තයා මම දැක්ක වැඩසටහනකදී ටීවී වැඩසටහනදී එතුමත් ප්‍රකාශ කරා. අපි දේශීය ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න ඕන කියලා. අපි ජනතාව දන්නවා මොකද්ද මේ වෙන්නේ. කොමිස් ගන්නවා තමයි විදේශ රටවලින් බඩු ගේනකොට හැම කෙනාම දැන් දන්නවා. දේශපාලඥයෝ කියන කට්ටිය අපි හොඳට අඳුරනවා. ඒ ඔබතුමාලා වගේ කෙනෙක් ඔබතුමාලා වගේ කට්ටිය මේ ලංකාවට ඉඳීමත් සන්තෝෂයක්. මේ අවස්ථාව ලබා දෙන බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඔබ ඉක්මනට නින්නාද සජීවී සංවාදයේ සමග තවත් අපට කෙටි විරාමයකට යන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඔබ හැම මොහොතෙම කල්පනා කළ යුතුයි ඔබ උගතුන් ගැන විශ්වාස කරන කාලයක්, ඇතැම් වියතුන් ගැන විශ්වාස කරන කාලයක්. හැබැයි ඉතිහාසයේ මේ රාජ්‍ය ආන්ත්‍රණයට පිටිපස්සෙන් ආයතනවල නිලධාරීන් මුල් පුටුවල හිටපු අය හැබැයිම උගත්තු නෙවෙයිද? ඒතකොට මේ උගතුන් මේ රටට හානි කළේ නැද්ද? ඇතැම් අපි දුටුවා මිනිසුන්ගේ වකුගඩුව පවා හොරකම් කරන වෛද්‍යවරු ලංකාවේ අපි දුටුවා. සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. එයා වෛද්‍ය වෘත්තිය හොඳට ඉගෙන ගත්ත කෙනෙක් වෙනවා. ඒ නිසා මේ අපේ චින්තනය අපි මිනිසුන් පිළිබඳව හිතපු විදිහ පවා වෙනස් කරන්න. ඒ නිසා නිලධාරි පැලැන්තිය පිළිබඳවත් උගතුන් යයි කියා ගන්න ඇතැම් මිනිසුන් පිළිබඳවත් අපිට යලි හිතන්න වෙනවා මේ කාරණය ඇතුලේ. අපි ගිහලා එනම් තවත් කෙටි විරාමයකට රැඳී සිටින්න. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. මුදමතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. සහල් මාෆියාවක් තිබෙද්දී සත්‍ය කුමක්ද? සත්‍ය කතාව පිළිබඳවයි අපි නැවතිලා ඉන්නේ. සහල් මාෆියාවක් තිබේද කියන ප්‍රශ්නයෙන් අපි ටිකක් ඔබට ගමන් කරාද මාතෘකාවෙන්. සමස්ත ශ්‍රී ලංකාවේ කර්මාන්ත ව්‍යාපාර සහ අනිකුත් ශේෂ්ඨයන් පිළිබඳව කතා බහ කරේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා. දැන් අපි අවසන් මිනිත්තු කිහිපයක ඉන්නේ. දැන් මේ ඔබ නිරන්තරව අපි දුටුවා පුවත්පත් කිහිපයකට ඔබ ලිපි යවා තිබුණා. ඒවත් වී වගාවයි සහල් කර්මාන්තයයි දෙකම අතරේ දැන් මේ ඒ ආශ්‍රිත කර්මාන්ත මේවට නිරන්තරවම රජයක් හැටියට විශේෂයෙන් ආණ්ඩු ස්ථාවර රාජ්‍ය ප්‍රතිපත්ති හදන්න ඕනේ. උපාය මාර්ග සැලසුම් හදන්න ඕනේ. ඒකට ඒවා ආණ්ඩුත් එක්ක වෙනස් වෙන්න බෑ. එතකොට දැන් මේ තව පැත්තකින් චෝදනාවක් තියෙනවා මේ අපට කොන්ත්‍රාත් පදරමින් ණය දෙන මූල්‍ය ආයතන අපේ සැලසුම් විශේෂයෙන් වී වගාව වෙනස් කරන්න ආදේශක භෝග වගා කරන්න ඒක නිෂ්පාදන ශාස්ත්‍රයේ ඉඳලම ඒ වෙනස් කිරීමේ සැලසුමක් ඉතිහාසයෙන් ක්‍රියාත්මක වුණා. ඒක හැම අපි ගත්තොත් හැම ආණ්ඩුවක් යටතේම මේ ප්‍රතිපත්ති බලපෑවා. විවිධ ජාත්‍යන්තර සංවර්ධන න්‍යාය පත්‍ර හරහා. ඒකට දැන් අපිට මේ එළඹෙන
යෝජිත මැතිවරණයක් තියෙනවා ජනාධිපතිවරණයෙන් පසුව දැන් මේ ආණ්ඩුව හදාගන්න ඕන මේ මොහොතේ අපි ඉන්නේ හොඳම වෙලාව. කොහොමද අපි මේ ඉදිරියට යෝජනා කරන්නේ රටට ජාතික වශයෙන් නිවැරදි දේශීය නිෂ්පාදකයා කර්මාන්තකරුවගෙන් පාරිභෝගිකයා සුරකින උපාය මාර්ග සැලසුමක් ආර්ථික ශේෂ්ත්‍රයට අපි ස්ථාපිත කරන්නේ මොකද්ද ප්‍රවේශය කොහොමද අපිට ඒ සඳහා ගමන් කරන්න පුළුවන් කවුද මේකට පාර්ශවකරුවන් කරගන්න ඕනේ ඕක මහ විශාල පුළුල් මාතෘකාවන්නේ දවසක් කතා කරන්න ඕන මාතෘකාව හැබැයි මම පොඩි උදාහරණයක් ගන්නම් මේකට ප්‍රවේශ වෙන්න ඕන කොහොමද කියන එක. ඒතර මා කිව්වා වෙළඳ පොළ කියන එක ස්වභාවිකව සර්ව සාධාරණ එකක් නෙමෙයි. ඒක ඇතුලේ විවිධ හස්ත විසින් ඇති කරන බලපෑම් තියෙනවා. කූට විදියට නීත්‍යානුකූලවත් නීත්‍යානුකූල නොවන විදියටවත්. ඒ නිසා රාජ්‍යයේ වගකීම මේක ඇමරිකාවෙත් එමය නිදහස් කියලා වෙළඳ පොළ තියෙන සෑම රටකමත් මේ මැදිහත් වීම කරනවා. එක්තරා ක්‍රමවේද උපාංග තියෙනවා නීතියෙන් රාජ්‍ය මැදිහත් වීමෙන් විවිධ ආකාරයට. ඒතකොට දැන් රාජ්‍ය මැදිහත් වීමේ ප්‍රමාණය මොකක්ද? ඒක සම්බන්ධයෙන් මහජන සංවාදයක් ඕන. දැන් බීජ කතන්දරේ අර අපේ කාංචන මහත්තයා කියපු සමය ඒක සම්බන්ධ කරන්න උදාහරණ දෙකක් ගන්නම්. මේ රටේ ඉතා දියුණු බීජ ගොවිපළ ජාලයක් තිබුණා. පර්යේෂණ මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් කීපයක් තිබුණා. දෙකක් බතලගොඩ සහ ශේෂ්ත්‍ර භෝග මහයිලුප්පල්ලම ලෝකයේ තිබුණු විශිෂ්ටම පර්යේෂණ ආයතන දෙකක්. අද වෙනකොට ඒවා නිකන් මේ පුහුණු ආයතන වගේ ව්‍යාප්ත නිලධාරීන් පුහුණු කරන තැනට ඒවා ලඝු කරලා පුංචි කරලා තියෙනවා. ඒ තිබුණු මහා ආයතන ඒ තිබුණු දැවැන්තයෝ අද නැහැ. අද බීජ ගොවිපළ ටික විකුණලා දැම්ම අර පුද්ගලික සමාගම් දෙක තුනකට මේ ඒ ගොවිපළ වල දැන් නැහැ. රාජ්‍ය මැදිහත් වීම ඒ අතරින් ඇකිල්ල පුංචි වෙලා ගිහිල්ලා. එතකොට ව්‍යාප්ති සේවය එදා තිබුණු දියුණු කෘෂි ව්‍යාප්ති සේවය අහෝසි කළා. දැන් ඉන්න කුපනිස මහත්තයාට එදා තිබුණු එකෙන් කාලක්වත් කරන්න එතුමාගේ පුහුණුව සහ ඒ ව්‍යුහය ඇතුලේ ඒක කරන්න විදියක් නැහැ. ඒතර මේ ක්‍රමානුකූලව තිබූ දේ නැති කරමින් ආවා. දැන් ඒකේ ප්‍රතිඵල අපි භුක්ති වෙනවා. අපසු තිබූ තැනට යන්න කියන එක නෙමෙයි. මෙන්න මේ රාජ්‍ය මැදිහත් වීම කුමක්ද කියලා සමාජ සංවාදයක් ඕන. මේක අලුත් දෙයක් නෙමෙයිනේ. නැති කරපු දෙයින් අඩු ගානේ 100%ක් බයිනවා නැති කරපු දෙයින් 80%ක් අපි කොහමද? කවුද ඒක ආරම්භ හදන්නේ? කවුද ඒක ආරම්භ? ඒතර මේ දැන් අපි මේ නැගී සිටින්න කතා කරන අපිම ආණ්ඩුව අපි මෙතුමන්ලා ව්‍යාපාරික මහත්තුරු මේ සියලු දෙනා මේක කතා කරන්න ඕන. හරි. දැන් පොහොර ගැන කතා කරනවා. එප්පාවල පොස්පේට් පොහොර නිදියෙන් SSP කියන එක කියන්නේ සිංගල් සුපර් පොස්පේට් කියන පොහොර හදන කර්මාන්ත ශාලාවක් දාන්න රුපියල් මිලියන 7000ක් විතර තමයි යන්නේ. හැබැයි අවුරුද්දකට ඒ ගාණ යනවා අවුරුද්දකට පොස්පේට් පොහොර ආනයනය කරන්න. ඒ අවුරුද්දකට ආනයනය කරන මුදලින් දීර්ඝ කාලීනව දේශීය පොහොර නිපදවන්න අවශ්‍ය කර්මාන්තශාලාව පටන් ගන්න පුළුවන්. නමුත් දැන් මේ කතා බහ කරලියට ඇවිල්ලා නැද්ද? දැන් මේ මොහොත වෙනකොට කතා කරනවා ලංකාවේ බෙහෙත් ටික හදාගන්න පුළුවන්ද? ලංකාවේ පොහොර ටික හදාගන්න පුළුවන්ද? ලංකාවේ අපිට අවශ්‍ය දේවල් සීනි ටික හදාගන්න පුළුවන්ද? වගේ කියන කතාවක් තියෙනවනේ දැන්. ඒතකොට මේක ප්‍රමාණවත් නැද්ද? මෙතනින් එහාට සංවාද නැත්නම් නෑ කතාවක් තියෙනවා සංකල්පයක් තියෙනවා අපේ දේ හදාගන්න ඕනේ. අපේ දේ ඒක මන්තරයක් වගේ කිව්වට ඒක හැදෙන්නේ නෑ. ඒකට අවශ්‍ය නිශ්චිත උපාය මාර්ග පියවර ගන්න ඕනේ. හරි සමහරලාවට ගත යුතු පියවර වලට වඩා ප්‍රතිවිරුද්ධ පියවර ගන්න අවස්ථාවල් තියෙනවා බොහොම සූක්ෂම නිලධාරීන් විසින්. දැන් උදාහරණයක් අර බීජ කතාවට මම ආයෙත් આવොත් එහෙම දැන් එක්තරා කාලයක සූක්ෂම උත්සාහයක් තිබුණා පළමු පරම්පරාවේ දෙමුහුම් බීජ දේශීයව නිපදවීමේ නාමයෙන් ඒ වෙළඳපොළ සමාගමකට අත්පත් කරලා දෙන්න. ඒතර පළමු පරම්පරාවේ දෙමුහුම් වී බීජ කියන්නේ එහෙනම් සියලු වී ගොවීන් අවසානයේ බීජ සඳහා සමාගමක් මත යැපෙන්න සිද්ධ වෙනවා. ඒක සූක්ෂම ක්‍රියාවලියක්. ඒක නීතියටත් ගේන්න හැදුවා. වාසනාවකට ඒ පනත මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ නිලධාරීන් බොහොම දැඟලුවා හැබැයි එතුමා ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒ පනත අයින් කරගන්න සිද්ධ වුණා. ඔවුන් බැලුවේ තාක්ෂණිකව. කියන්නේ පළමු පරම්පරාවේ දෙමුහුම් බීජ කියන්නේ තාක්ෂණික ගොවියට හදන්න බෑ. ඒතර ඒක ප්‍රචලිත කරලා අරක අහෝසි කරාම හැමදාම ගොවියා වැඩවසම් සමාගමේ වැඩවසම් ගොවියෙක් බවට පත් වෙනවා බීජ ටික එනකම් බලන් ඉන්න ඕන. ඒකට නීතියුත් එක තහවුරු කරන්න හැදුවා. නීතිය ගන්න බැරි වුණා. ඒතර මේව ගැන සමාජයේ පුළුල් සංවාදයක් වුණ නොකල යුත්තේ මොකද්ද? කල යුත්තේ මොකද්ද? රජය විසින් කල යුත්තේ මොකද්ද? පාරිභෝගිකයා කල යුත්තේ මොකද්ද? ගොවියා කල යුත්තේ මොකක්ද?
දැන් ගොවියාට රුපියල් 50ක මුදලක් බීවලට අවම වශයෙන් ඕන කියන සංවාදයේ සමාජයේ ලොකුවට එන්න ඕන. බත් කන හැම මිනිහෙක්ම ඒ මාතෘකාව කතා කරන්න ඕන. හරි. අර අපි කියන 85ට හාල් මිල දාපුවම ගොවියට රුපියල් 50 ගෙවන්න බෑ. කර්මාන්තකාරයට පවතින්නත් බෑ ගොවියටත් බෑ. හරි. ඒ සංවාදයේ මේ රණ්ඩු ඇතුළේවත් ආවේ නැහැ. දැන් ඒ ප්‍රශ්න විසඳුණා. ප්‍රශ්නේ විසඳුණා මේ නිශ්චිත කාර්යයට අදාළව. හැබැයි මේ සාධාරණ යුක්තිකරුක සංවාදය ආවද? දැන් ගොවියට රුපියල් 50ක් මදි. හරි. ඒකට ගොවියට යන්ත්‍ර සූත්‍ර ප්‍රශ්නේ. තමයි එක උදාහරණයක් ගන්නකො. බදු සහන දීලා තියෙනවා ගෝයන් කපන යන්ත්‍ර ආනයනය කරන්න. සමාගම් මොකද කරන්නේ? බදු සහනේ මිලට එකතු කරලා ඒක විකුණනවා. ඒතර ඒක ලීස් කරලා ගත්ත අර යන්ත්‍ර හිමියා එමිනියත් එකට ණයට ගන්නේ. ඒකේ ප්‍රමිතිය බලන්නේ නැහැ කුසකර්ම මේ දෙපාර්තමේන්තුවේ යන්ත්‍රෝපකරණ අංශේ. ඒතර මොන හරි ජරාවක් ගෙලලා මේකට දානවා දෙගුණයක් ආණ්ඩුවෙන් දෙන බදු සහනෙත් මිලට එකතු කරලා ගන්නවා මේක කුඹුරේ කඩා වැටෙනවා. ඊට පස්සේ ඒ මිනිහත් ඉවරයි. ඒ මිනිහට ලීස් එක ගෙවා ගන්න බෑ. ඒ මිනිහත් ඉවරයි. ගොවියත් ලොකු මිලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒතර මේ වගේ කරුණු සම්බන්ධයෙන් මැදිහත් වීමක් නැතුව ගොවියාගේ ජීවිතය උඩට ගන්න බෑ. ඒක ඊතරම් ඒක ලේසි පසු කාර්යයක් නෙවෙයි. දැන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ හැසිරීම සම්බන්ධව ඓතිහාසික පසුබිමක් තියෙනවා. ඒකට බීජ, යන්ත්‍රෝපකරණ, කෘෂි රසායන මේවා සියල්ලම දේශීය සමාගම් වලට අයිති දේවල් නෙවෙයි. ඒවා බහුජාතික සමාගම් හරහා නිෂ්පාදනය කරන සහ ඒක ඇවිල්ලා ලෝකේ අපේ වී8 පිලිපීන්ට අරන් ගිය දා ඉඳන් අපේ කෘෂිකර්මය කොහෙට දාවද උපදින්න කියලා අපි පැහැදිලිවම දන්නවා. ඒ නිසා මේ රටේ පොළොව දේශීය වුණාට සියල්ලම වෙනත් සමාගම් මත තියෙන්නේ. ඒකට මේවා එක පාටම ආපහු විප්ලවයකට ගේන්න බෑනේ, වෙනස් කිරීමට ගේන්න බෑනේ. ඒකට නමුත් එහෙම දැන් අපේ රජයේ ප්‍රතිපත්තියක් අපි දකිනවා. ඒ රජය කියමින් ඉන්නවා මේ රටේ මේ ප්‍රමිතියෙන් තොර පොහොර මෙතුමා කිව්වා වගේ මේක වෙනස් කරන්න ඕනේ කියලා. ඒකට ඒවා අපි යහපත් හැටියට දකින්න ඕනේ. ඇයි ඒක සම්බන්ධව අපි ටිකක් ඒ තරම් හොඳ ප්‍රචාර දක්වන්නේ? ඔබතුමා ඒකට නෑ මෙහෙමයි. දැන් හිතන්න මේ චෝදනා නෙවෙයි, චෝදනාම් කරනවා නෙවෙයි. කුස්සිකර්ම දෙපාර්තමේන්තුවේ යන්ත්‍රෝපකරණයේ අංශය කියන එක විශිෂ්ට අංශයක් මේට අවුරුදු 20කට ටිකට කලින්. හරි. පරිශන කරා යන්ත්‍ර හැදුවා, ඒවා හදන අයට සහාය දුන්නා, තාක්ෂණික සහාය ඔක්කොම ලියාපන්. දැන් ඒ අංශය බුදියගෙන ඉන්නවා. දැන් මේ ප්‍රමිතියෙන් බාල මැෂින් ගෙනල්ලා දෙගුණයක් මිලට විකුණන වෙළඳ පොලේ. මොකಾದ බලන්න. අපි හිතුවොත් දැන් ඉදිරියට ඒක ගොවියට බලන්න බෑ. ඒක මෙතොමලට බලන්න බෑ. ඒකට රාජ්‍ය මැදිහත්වීමක් ඕන. රාජ්‍ය මැදිහත් වෙන්නේ නැත්නම් මහජන සංවාදයක් ඕන. මේක මැදිහත් කරපියාවු කියලා කියන්න. ඒක වෙන්නෙත් නැහැ. ඔබතුමාලා මාධ්‍ය ආයතන ඒක මතු කරන්නෙත් නැහැ. ඒතර කොහොමද මේක පවතින්නේ? කාගේ හරි බෙල්ල මිරිකලා මේක පවත්වා යන්න බෑ. ටික දවසක් පුළුවන්. හාල් මිල රුපියල් 2ක් අඩුවෙන් අර එක වේලකට 725ක් අඩු කරලා මාස 6ක් දුවන්න පුළුවන්. ඊට පස්සේ මේක කඩා වැටෙනවා. ඒකයි මං කියන්නේ ඒක කුමන්ත්‍රණයක් කියලා. එහෙම ගොඩ යන්න පුළුවන් කියලා කෙනෙක් කියනවනේ ඒක කුමන්ත්‍රණයක්. ආණ්ඩුව අමාරුයි දාන ඊළඟ කන්නේදී ගොවියට රුපියල් 50 ගෙවන්න බැරි වෙනවා. කුඩා පරිමාණ මෝල් 2000ක් තියෙනවා. මෙතුමා ඇතුළු මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට කොහොම හරි රැඳෙන්න පුළුවන්. නමුත් දැන් ශක්තිය තියෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙන්නේ දැන් ජනාධිපතිවරයා වෙනස් වුණාට අපිට ආණ්ඩුව හදා ගැනීමට තිබුණු ඉඩකඩ නැති කරා මේ වසංගතයක් ඇවිල්ලා. හැබැයි ඊට මෙහා තියෙන දේශපාලනයේ තියෙන මත ප්‍රචාරය කිරීම සහ දේශපාලනය විසින් අපිව ඇත්තම කිව්වොත් කැලේ යවනවා සමහර කතාවලදී. එතකොට අපිට වෙන්නේ නිශ්චිත රටක් හදා ගැනීම ඉතින් ඉඩකඩ අහිමි වෙනවා. ජනතාව මේ සංවාද පැහැදිලි කරගත්තේ නැත්නම් අපි කාගේ හරි කරේ වහලා පිටේ වහලා කොහෙද ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ ජනතාව බොහොම පැහැදිලිව තේරුම් ගත යුතුයි මේ වෙලාවේ වසවිස නොකන්න. අර අපි කොරෝනා උදාහරණයක් ගත්තොත් එහෙම වෙන විස බීජ තමන්ගේ ඇඟට නොගන්න. එතකොට තමයි මේ ලෙඩෙන් ආරක්ෂා වෙන්නේ. ඉතින් ඒකට මේ පංචේන්ද්‍රයන් වලින් ඔබ ඉන්ද්‍රියන් වහගෙන ඉන්නේ දෙකයි. එකක් තමයි මේ නාසය සහ මුඛය. හැබැයි මේ ඉන්ද්‍රියන් දෙක වහගත්තට කණෙන් විස බීජ යනවා. ඒ නිසා බොහොම අහන දේවල් සීරුවට අහන්න ඕනේ. අවසාන මිනිත්තු කිහිපයක් යන්නේ මට අවස්ථාව ඩග්ලස් සේසන් මහත්මයා ඔබට අපි ලබා දෙනවා. දැන් මේ සමස්ත කර්මාන්ත දියුණු කිරීම මේ ව්‍යවසායකත්වයේ සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා ඔබ කරන යෝජනා මොනවද? මොකක්ද වෙන්න ඕනේ ඉදිරියේදී කර්මාන්තකරුවට ව්‍යවසායකයන්ට? නෑ දැන් අපිට එහෙම අපි ඉස්කෝලේ ගියේ සෙරප්පු නැතුව. අපිට එහෙම තිබ්බෙත් නෑ, එහෙම දාන්නු මොනවා තිබ්බෙත් නෑ. මේක තමයි අපේ අධ්‍යාපන කාලය. හරිද? ඒතර අපි ඉගෙන ගත්තේ ගමේ ඉස්කෝලේ. අපි ඔය ලොකු ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වනවට ගියේ නෑ. අපිට එහෙම හැකියාවක් තිබ්බෙත් නෑ. නමුත් අද
ඉංග්‍රීසි ඉගෙන ගත්ත කෙනෙක් කරන්න ඕන ලොකුම වැඩක් තමයි සංචාරක කර්මාන්තේ ස්ටාර් ක්ලාස් තරු පන්තිය 5 ස්ටාර් දෙකක් 4 ස්ටාර් දෙකක් 3 ස්ටාර් වලට කාමර 1000ක් හදලා තියෙනවා. ඉංග්‍රීසි පේ. ලෝකේ තියෙන අති නවීන තාක්ෂණයෙන් පිරුණු විශාලම ආසියාවෙනේ වැඩිම වී හැදෙන්නේ. ආසියාවේ මොකක් කර ලොකුම දේ නම් වී සම්බන්ධව ඒක ලෝකෙත් ඒක තමයි ලොකුම එක. එහෙම කර්මාන්තශාලාවක් හදලා තියෙනවා. හරිද? මෙන්න මේක තමයි මේක අපේ අධ්‍යාපන ක්‍රමෙන් තමයි වෙනස් වෙන්නේ. සිරිමා බණ්ඩාරනායක මැතිනේ ඔබතුමා කිව්වා මේ හාල් පොල් වරවම ඒක තමයි දැන් මාධ්‍ය තියෙන ගැටලු. ඔයාලා දන්නේ කුණු රස ලැබෙනව විතරයි. එතුමිය මේ රටේ ඉස්සෙල්ලාම කරේ අධ්‍යාපනය මේ සිලබස් එක මාරු කරා. මොකක්ද ඒක සිලබස් එක විෂයමාලා ඒ අධ්‍යාපන ක්‍රමේ මාරු කරා. ඒ මාරු කළා සයන්ස් ගෙනාව 6 පන්තියට. මැත්ස් ගෙනාව 6 පන්තියට. ඔය ජ්‍යාමිතිය මම මේ විභාග කරපු කෙනෙක්. එතකොට SSC කියන එක NCG විභාග ගෙනාවා. එතකොට ඒ විභාගය තමයි මම ලිව්වේ. එතකොට මට ඒක මම සයන්ස් පාස් නිසා තමයි මම ඊට පස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුනේ. ඒ අදාළ වැඩ 10ක් තිබ්බා. වැඩ 9යි සම්මාන 6ක් මට තිබ්බා. ඒකෙන් මට ලැබුණා කාර්මික පාඨමාලාව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ. ඒකෙන් මම ලැබපු අත්දැකීම් දැන් ඒකේ මෝටර් ට්‍රාන්ස්පෝර්ට් මෙකැනික් කියන වෘත්තිය මට ලැබුණට මට ඒක ඉස්සෙල්ලාම පුහුණුව දුන්නේ බේසික් ඉංජිනේරින්. කියන්නේ ඒ ටූල් ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන ආයුධ දැන් ඇණයක් ගලවන්න නට් එකක් ගලවන්න ඒ ගලවන උපකරණ ඊට වැඩිය හයි වෙන්න එපා. නැත්නම් ඒ හයියම තිබ්බොත් ඒක කඩලා යනවනේ. ඒ වාගේ ඒකට වෙනම හීට් ට්‍රීට්මන්ට් දීලා ඒක ශක්තිමත් කරන ක්‍රමේ ඇයි එහෙම කරන්නේ? ඇයි අපි තඹ පාවිච්චි කරන්නේ කරන්ට් එක ගෙන යන අනිත් ලෝ වලට වැඩිය මේ සන්නායකේ විදුලිය ගමන් කරනවා වැඩි. ඒකට මයික්‍රෝමීටර් වර්නියර් කැලිපර් ඒවා කියවන්න මේ සියලු දේවල් ඉගෙනුවේ ඒ සිරිමා බණ්ඩාරනායක මැතිනේ ගෙනාපු අධ්‍යාපන ක්‍රමයෙන් ලැබපු ඒ විභාගේ පාස් වුන නිසා තමයි මට ගුවන් හමුදාවේ අර වාගේ වෘත්තියක් ලැබුණේ. නමුත් ඒක එදා වැදගත් වුණාට ඩග්ලස් සිල්වර් මහත්මයා ඒ ආපු සමාජ ආර්ථික ගෝලීකරණ වෙනස්කම් එක්ක ඒකට පවතින්න දුන්නේ නැහැ. පවතුන්නේ නැහැ. මම කියන්නේ මේකනේ හොයාගන්න ඕනේ. බොහෝ දෙනෙක් අතීතේ ඒකනේ නං. ඉතින් ඒකනේ ප්‍රශ්නේ. ඉතින් ඒක තියාගෙන මේක එක්කෙනාට මේ අපි කරන අහවල් කරන වර්ධි ඒක නෙවෙයි කරන්න ඕනේ. දැනුත් මේ රට ගොඩ ගන්න ඕන නම් මේ රටේ ඉන්න ව්‍යවසායකයෝ ටික ගොඩ ගන්න එපා ඉස්සෙල්ලා. මේ සියල්ලම ණය බරින් මිරිකෙන්න තැනක් නැහැ. හොඳ අත්දැකීම් තියෙන ව්‍යාපාරිකයෝ කොච්චරක් අපේ රටේ අසන්න වෙලා තියෙනවද මේ එක එක්කෙනාගේ මේ ගත්ත තීන්දුව මත රට පාලනය කිරීමේදී. ඒක නිසා රටේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නේ ඒකයි. ඒක නිසා ඒ ප්‍රශ්න ටික විසඳන්න ඕනේ මොන යම්ම ක්‍රමයකින් හරි. මගේ ක්‍රමේ නම් ඔය බැංකුවල ඔය නිලධාරියෝ දන්නවා මේ හැම කෙනාටම ඔය බැංකුවා සම්බන්ධ ගත්තාම හැම කෙනාටම උදව් කරන්න බැරි වෙයි. මොකද සමහර අය හිතාමතාම බැංකුවෙන් උදව් අරගෙන ෆිනාන්ස් කම්පැනියෙන් උදව් අරගෙන මගහරපුවා ඉන්නවා. ඒක බැංකුව දන්නවා. ඊට වැඩිය හැබැයි බහුතරයක් සුළු පිරිසක් ඒක. බහුතරයක් මේ රටේ පාලන ක්‍රමය තුළ ඇති වුණු යම් සිද්ධි හින්දා මම ඉතා වගකීමෙන් කියන්නේ. ඔය මහ බැංකු සිද්ධිය. මේ 100ට මම දැන් මගේ ගැන මේ රජය වේවා දේශපාලඥයෝ වේවා යම් මිනිස්සු මම ගැන කතා කරලා මම මාසෙකට රාජ්‍ය බැංකු දෙකට පොලිය කොච්චරක් ගෙවනවා කියලා හිතනවා. මොනතරම් ප්‍රමාණයක්ද? කෝටි 2000කට පොලිය ගෙවනවා මම මාසෙකට. කෝටි 2000කට මම මොනතරම් ජාතික ආර්ථිකයට මොනතරම් ශක්තියක් දෙන පුජ්‍යලයේද? ඒ රාජ්‍ය බැංකු දෙකට මහජන බැංකුවට ලංකා බැංකුවට. ඔය ඔක්කොම සියලු ණය දීලා තියෙන මේ බැංකු දෙක. අනිත් පුජ්‍යලක බැංකු දීලා තියෙනවා. අනිත් බැංකු දීලා තියෙනවා ඔක්කොම එකතු වෙනවා. නමුත් ඒකෙන් මම උපදවලා මම
මහජන මුදල් අරගෙන රට ඇතුලේ ආයෝජනය කරලා ඒක යම් කිසි මුදලක් වාගෙන රට ඇතුලේ රැකියා උත්පාදනයක් ඇති කරලා රටට අවශ්‍ය විදේශ විනිමය සම්බන්ධව ලබා ගන්න වෘත්තීය මෙහෙවලා රටේ සංවර්ධන කටයුතු වලට යොමු කරලා එහෙම ලොකු දෙයක් කළා හිටන් විශාල මුදලක් බදු නෙවෙයි බදු වෙනයි. බදු වෙනයි පොලිය විතරක්. එහෙම ගත්තොත් කෝටි 1000කට 112 ගන්න පොලිය හදා ගන්නකො. සාමාන්‍යයෙන් මාසෙකට ලක්ෂයට 1000යි. ලක්ෂ 20,000 ඊට වැඩි මට ඒක ටිකක් අමාරුයි ගන්න දැන් ලක්ෂ බිලියනයකට ලක්ෂ 1000යි මිලියන 1000යි ලක්ෂ 10,000යි ලක්ෂ 10,000ව 20ක් ලක්ෂ 20,000 එතකොට ඒකට දාන්න ඕන එක ලක්ෂයකට රුපියල් 1000ක් පොලිය ගෙවනවා. මේ වගේ ඒ වගේ සමාජ වක්කීම් රසක් ඉෂ්ට කරන මිනිස්සු අපි මේ එක එකලා කියන විදිහට අපි බොහෝ චෝදනාවලට ගොදුරු වෙමින් ආందోලනාත්මකව ප්‍රකාශ කරමින් හිටපු ඒ කතාවේදී අවසාන හෙළිදරව් හරි ප්‍රශංසනීයයි කියලා මම හිතනවා. මොකද අපි හැමෝම මේ ජාතික ආර්ථිකය පිළිබඳව කතා කරනවා මේ අපේ මුදල් අපේ රටේ කරකන්න ඕන කියලා කල්පනා කරනවා නැවත ආයෝජනා කරන්න ඕන කියලා කල්පනා කරනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕනේ මේ හැම දෙයක් එක්කම එක පැත්තක් විතරක් බලන්න එපා. මොකද අපිත් අර ඔබතුමා කලින් කිව්වා වගේ අපි මාධ්‍ය විදිහින් හිටින මාධ්‍යයක් හිට අපි බොහෝ විට බොහොම ජනතාව ඉදිරියේ ජනතාව අපිට මේ පිළිබඳ වැරදි නම් වැරදිකයි අපි කුණු අවසන කට්ටිය සහ කුණු රසය හොයන කට්ටිය නෙවෙයි බොහොම සාරවත් දේවල් අරගෙන සාරවත් දෙයක් ජනමනසට දුන්නොත් තමයි සාරවත් මිනිහෙක් හැදෙන්නේ. අපි හිතලා ඉන්නවා මිනිස්සුගේ තැන් දෙකයි දිනු කරන්න තියෙන්නේ ඔළුව සහ පපුව. ওই තැන් දෙක වල් වැදුනොත් එහෙම සතෙක් හැදෙන්නේ. ඒ නිසා අපි සතා හදන මාධ්‍ය භූමිකාවේ නෙවෙයි ඉන්නේ. අපි මනෝභාවයන් එක්ක මිනිස්සුන් ගනුදෙනු කරන්නේ. ඒ නිසා බොහොම සාරවත් දේ පෙරලා අපි ජනතාවට දෙන්නේ වසර ගණනාවක් අපේ මෙහෙවර එයයි කියන එක මතක් කරමින් ඔබතුමාගේ මේ තව මිනිත්තු කිහිපයක් මම මිනිත්තුවක් දෙන්නම්. ඇත්තටම මේ රටේ පාරිභෝගිකයන් ඉන්නවා එතකම අපේ කර්මාන්තකරුවන් ඉන්නවා නිෂ්පාදකයන් ඉන්නවා. මොකද්ද කියන්න තියෙන්නේ කෙටිම පණිවිඩේ හෙට දිනන්න හෙට ජය ගන්න මොකද්ද ඔබතුමා දෙන්න තියෙන පණිවිඩේ? ඔව් දැන් අර ඔබතුමා පොඩ්ඩක් සංවේදී වුණා වගේ අර මාධ්‍ය පිළිබඳව මම කරපු කතාවද ඒකට මම සමා වෙන්න. මොකද නමුත් අද මාධ්‍යට රටේ මාධ්‍යට මහ විශාල වගකීමක් තියෙනවා මේ රට ගොඩ ගන්න. ඇත්තටම දැන් මේ ඕනෑම දෙයක් බලපුවම මේක ජනාධිපති කෙනෙක්ම පුජ්‍යලික දෙයක් වගේ තමයි ඔක්කොම කතා කරන්නේ. එතුමාට විතරක් පුළුවන් ද මේක කරන්න? මේ අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඒ අපේ නායකත්වය විතරයි එතන. ගෝඨාභය මහත්තයා නැත්තම් වෙන පක්ෂයක කෙනෙක් ආවොත් ඒත් අපේ නායකත්වය විතරයි. අපි ඔක්කොම එකතු වෙලා ඒ නායකත්වයත් එක්ක වැඩ කරන්න ඕනේ මේ රට ගොඩ ගන්න. ඒකට මාධ්‍යයටත් සුවිශාල සේවයක් තියෙනවා. නමුත් අද මාධ්‍යයේ තියෙන ඒ ගැළපීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. අනිවාර්යයෙන්ම. ඔව් ඒක නිසා මොකද මාධ්‍ය තමයි සංවේදනීය වෙන්නේ ජනතාවට කෙලින්ම. පණිවිඩය ගෙනියන්නේ යාලා. එතකොට ඒ නිතර මේ මතේ ගෙනියන මතේ පිළිබඳ වගකීම මාධ්‍ය ගන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. නමුත් රටක් වශයෙන් අපි විශේෂයෙන්ම රටක් වශයෙන් අත්දැකීම් ඉගෙනගත්ත මිනිස්සුන්ට මං ඒ අඩුතක්සේරුවක් කරනවා නෙවෙයි. අපිටත් සර්ලා අපේ ගුරුවරු අපිට උගන්වපු හින්දානේ අපි අද මෙතන ඉන්නේ. නමුත් ඒ ඉගෙනීම තුලින් අත්දැකීම් සම්භාරයක් ලබාගත් කොටස තමයි ව්‍යවසායකයා වෙන්නේ. ඉගෙනීම තුලින් මූලික අධ්‍යාපනය ලැබු කෙනා තමයි ව්‍යවසායකයෙක් වෙන්නේ. අන්නේ ව්‍යවසායකයා ගොඩනගන වැඩපිළිවෙලක් තුලින් තමයි රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුළුවන්. ඒ පුජ්‍යලයා ශක්තිමත් කිරීම තුළින් රටේ ජනතාවට ඒ රැකියා උත්පාදන කිරීම රටේ නිෂ්පාදන ඇති කිරීම අඩුවෙන් ඒ අඩුමෙල්ට බඩු ලබා දීමේ සියලු දේවල් කරන්න පුළුවන් ඒ තුලින්. එහෙමනම් මම කියනවා මගේ අවසාන යෝජනාව වශයෙන් මේ රට ගොඩ ගැනීම සඳහා විශේෂයෙන්ම මේ රටේ ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් හැකි උපරිම ප්‍රමාණයක් නිර්මාණය කිරීමට මේ රටේ දේශපාලනය කරන සියලුම දේශපාලන නායකයෝ එකතු වෙලා ඔවුන්ගේ පාලන කාලය තුල ඔවුන්ගේ දේශපාලන ක්‍රියාවලිය තුල ඒකට නායකත්වයේ මූලිකත්වය දෙන්න කියන කාරුණික ඉල්ලීම රටක දේශපාලනය කරන සියල්ලම දේශපාලඥයන්ගෙන් මා විශේෂයෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.
දෙලීමක් හෙට දවස හිතන්න ඔබ රුපියලක් හරි රට හම්බ කරන්න ඒ වගේම මේ රුපියලක් හරි හම්බ කරන කෙනෙකුට ශක්තියක් වෙන්න අත්වලක් සපයන්න ඒ දේශපාලඥයන් අදාළ ප්‍රතිපත්ති සම්පාදක නිලධාරීන් වගේ යුතු කියන විශ්වාසය බසන්ත බණ්ඩාර මහත්මයා මිනිත්තුවක් දෙන්නම් සංවාදය ආරම්භ කරන්න මේ අවසන් කරන්න ආරම්භ කළා වගේම අවසන් කරන්න මම මෙතුමා කියපු එකෙන්ම මම ඒකට එකතු කිරීමක් කළා අවසන් කරන්න කැමතියි. දැන් ව්‍යවසායකයන්ට අවස්ථාව මා කිව්වා 120යි මේ රටේ දල ජාතක නිෂ්පාදකයන් කුඩා හා මධ්‍යම පරිමාණ අය දායකත්වය දෙන්නේ. දැන් සහල් කර්මාන්තය ගත්තත් මහා පරිමාණ මෙතුමන්ලා 125ක් විතර සහල් වෙළඳපොළ සපයනවා. ඉතුරු 175 මේ කුඩා අතන මෙතන ඉන්න කුඩා මෝල් ප්‍රමාණයක් 2000ක් විතර පිරිස තමයි මේ වෙළඳපොළේ ඉන්නේ. හැබැයි උන් ණය බරින් මිරිකලා පොලිය ගෙවලා දීපල සිද්ධ වෙන්න වැටලා තියෙනවා. ඒතර ඒ අය පවතින්නේ කොහොමද? ඒ අය නගා සිටවන්නේ කොහොමද? රාජ්‍ය මැදිහත්වීමක් ඕන. යම් පොලිස් සහන ණය තවදුරටත් දුන්නට වැඩක් නැහැ වෙළඳපොළ අවස්ථාව නැත්තම්. සහල් වෙළඳපොළ පුළුල් වෙන්නේ නැත්තම් සහල් පිටි වෙළඳපොළ පුළුල් වෙන්නේ නැත්තම් පාන් පිටි වෙනුවට සහල් කන එක ප්‍රචලිත කරන්නේ නැත්තම් අර මිනිහට නැගිටින්න බෑ. ණය විතරක් දුන්නට හරියන්නේ නැහැ. ඒතර ව්‍යවසායකයන්ටත් අනිත් ව්‍යවසායකයන්ටත් එහෙමයි. මේ වෙළඳපොළ අවස්ථාව නිර්මාණය කරන්න අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කරේ නැත්තම් ස්වයංව නැගිටින්න බෑ. ඉතින් යම් ප්‍රාග්ධන ශක්තියක් තිබෙන අයට මෙතුමන්ලා වගේ ව්‍යාපාරික මහතුරුන්ට පුළුවන් තමන්ගේ ව්‍යාපාර විවිධාංගීකරණය කරලා අමාරුවෙන් හරි අතපය දිග අරගන්න. හැබැයි අර පහළ ස්තරයට උඩට එන්න ඊට වඩා මැදිහත්වීමක් ඕනේ. එයාට ස්වයංව ඒ සියල්ල කරන්න බෑ. ඉතින් මේ මැදිහත්වීම අවශ්‍යයි. මෙතුමට තව මිනිත්තුවක් කාලයක් අපේ අවස්ථාව ලබා දෙනවා ඔබතුමාගෙන් කතා කරන්න පුළුවන්. රටේ ව්‍යවසායකයෝ ගොඩනැගීම සඳහා විශේෂයෙන්ම ඒ අපිට අවශ්‍ය මූලික ඒ ක්‍රමවේද අපි තෝරාගෙන මොනවද වෘත්තීය මොනවද කර්මාන්ත කියලා තෝරාගෙන ඒකට විශේෂයෙන්ම අද රටේ මොනතරම් දක්ෂව හිටියත් මුදල් නැහැ. මේක මේ තුලදී අනිවාර්යයෙන්ම කිසිම කෙනෙකුට ගොඩනැගීම පිළිබඳ අපි කොච්චර කතා කරත් එහෙම ගොඩනැගෙන්න බෑ. අපි එහෙම අමාරුවෙන් ගොඩනැගුණු මිනිස්සු අපිට අපි මං කිව්වේ ගෙදර ගිහලා අම්මගෙන් හාල් පොල් ටික ඉල්ලගෙන ආවිලා කාපු මිනිස්සු අපි. ඒක නිසා ඒ වාගේ තත්ත්වයට හොඳ ව්‍යවසායකයෝ ඔක්කොම පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳ වැඩපිළිවෙලක් හදන ගමන්ම ඒ ව්‍යාපෘති වලට මූලිකත්වයක් නායකත්වයක් දීලා ඒව කරන ගමන්ම ඒ ව්‍යාපාර කරගැනීමට හැකි බැංකු ණය ගෙවීමට පුළුවන් පොලිය පදනමක් මත. ගෙවීමට පුළුවන් පොලිය පදනම. මොකද බැංකුවේ තියෙන්නේ මේ අපි හිතාගෙන ඉන්නේ මේ රජයේ සල්ලි කියලාට නෑ. ඒ තියෙන්නේ මහජන මුදල්. ඉතින් ඒකට ඒ ගැළපෙන පොලිය අනුපාතයක් යටතේ මේ රටේ ව්‍යවසායකයෝ ඒ දිරි ගන්නන පණ ගන්නන වැඩපිළිවෙලක් තුලින් මේ රටේ තියෙන මම හිතන්නේ ප්‍රශ්න වලින් 90%කට විසඳුම් හොයාගන්න පුළුවන් කියන එක තමයි මගේ අත්දැකීම් තුළ මට රටේ ජනතාවට කියන්න පුළුවන්. බොහොම ස්තුතියි අරලේ සහල් ව්‍යාපාරයේ අධිපති ඩග්ලිස් සිරිසේන මහත්මයා. ඔබ ආරාධනා කීපයක් අපි කරා බොහොම නිහතමානීව පිළිගත්තා. රටට ජාතියට ඔබ උපන් බිමට කිසියම් සේවයක් කරන අටියෙන් ඔබ රටමැදට පැමිණියා රංගිර ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය වෙත. බෙහෙම ස්තුතියි. අපි නමුත් ඔබට ආරාධනා කරනවා මේ කතාව මෙතනින් ඉවර නැහැ. අපිත් එක්ක ඇතුල් බැඳ ගන්න මේ රට හදන වේදිකාවක් අපි හදමින් ඉන්නවා. ඒ වේදිකාව ඔබ ඉඳී කියන විශ්වාසය අපිට තියෙනවා. අපි ඉදිරියේදීත් ඔබ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශීයතයිශී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා බෙහෙම ස්තුතියි. මේ සංවාදයේ දේශපාලන අර්ථය දේශපාලන දිශාව ලකුණු කරමින් අපි රැගෙන යනවාට හිතවතුනි හෙට දවසේ අපිට පුළුවන් නම් එක පිටි වේලක් වෙනුවට බත් වේලක් කන්න එක රුපියලකින් රුපියල් 2ක් හම්බ කරලා ඔබේ මව්බිමේ පැවැත්ම වෙනුවෙන් යොදවන්න. ඔබ සාර්ථක මිනිහෙක් අපි දිනන මිනිස්සු වෙයි. හැමෝටම ජයග්‍රහී සතයක් ජයග්‍රහී අනාගතයක් නින්නාද සංවාදයෙන් අද සමුගන්නවා. යලිත් දවසක හමුවන බලාපොරොත්තුෙන් අපි ගිහිල්ලා යනවා. සුබ රාත්‍රියක්.